දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් සෙනසුරාදාවට සම්ප්‍රාප්ත වෙලා ඉන්නේ. ඉතින් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. කවුරුත් දාන පරිදි පැය කමාරක් පමණ කාලයක්. අපි ගියේ පාර යෝගාවචර දිනචර්යාව ඉදිරිපත් කරගෙන තියෙනවා. දෙසැම්බර් 5 වෙනිදා අද 12. එතකොට අපිට මේ යෝගාශ්‍රමීය කතිකාවතේ පළවෙනි කොටස තමයි අද අපිට සීපත් කරවන්න තියෙන්නේ. ඊට පස්සේ අපි සංගීති සූත්‍රයේ ඊගාවතික නිපාතේ දවසේ අදාළ මාතෘකාවට යනවා. ඊට ඉස්සෙල්ලා අපි ආර්දනා කරමු ධම්මසරණ ස්වාමීන් වහන්සේට අපේ යෝගාශ්‍රම කතිකාවතේ පළවෙනි කොටස සභාගත කිරීමේ සැසිවාරය ආරම්භ කරන විදියට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත පළවෙනි කොටස. ස්වාඛාතං බ්‍රහ්මචර්යං සන්දිට්ඨික මකාලිකං යත් අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය අධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අස්සද්ධෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසින් තොරව ශාසන ප්‍රමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන් ද ශාසන පරමාර්ථයන් වෙත සිත්දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණ ඇති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛා සාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්ති පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේයින්ද එයින් උත්තමාර්ථය වැළකී යාමට හේතු පැනෙන හේයින්ද සමාන ගතිසිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසින් නුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියට සරිලන හැම අධ්‍යාපනයක්ම දියුතු වන හේයින් යෝගාභ්‍යාසාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචමානි පදානි අංගානි ඉද රාජකුමාර භික්ඛු සද්දෝ හෝති සද්ධහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාධෝ හෝති අප්පා තංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවී යථා භූතං අත්තානං
ආවිකත්තා සත්ත රිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති යුදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ රාජකුමාර පංච පදානි අංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බාජෙන්තෝපි සෝදිත්වා පබ්බාජේත ඊ වදාළ හේයින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වුවහොත් ඔවුන් ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් සීලයක පිහිටුවා පණ්ඩු පලාසයකු වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සදහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තයෙන් ඉවත් කළ යුතුය. ජාති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩි නම් එබඳු කවරෙකු ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරු කමට හෝ පැවිදි කමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට බාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳව මනවින් කරුණු විචාරාම සුදුසු බාරකාරකාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරුණු නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින්ම ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යත ඉදං භික්කවේ පාපමිත්තතායි වදාළෙහින් සර්වානර්ථයට හේතු පාපමිත්‍රාශ්‍රය විසකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධා සුද්ධේහි සංවාසං කප්පයව හෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මෙහි පීඨා එඹදු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසිවෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංච සතික සංගායනාවේදී තබා වදාළ සංඝ ඥාත්‍ය සිහිකොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරයේ ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකී වණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං න පරිපූර්ෙන්තෝ න සීලම් පරිපූර්ති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ක්‍ධිම නවක හැම භික්ෂූන්ම කුදු මහත් සියලුවත් පිළිවෙත් හොඳින් දැන උගෙන අනතිමානීව අනලස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැන උගෙන දලදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්තෝ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම්වැදීම් බණකීම් ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යායාදීන්ගේ අවසරය පරිදි ඒ දෑහි යෙදිය යුතුය. නිද්දාරාමතා භස්සාරාමතා ඝන සංගනිකාරාමතා ආදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයෙදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතා ආදී දස කතා වස්තුන් වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දසධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරුණ හොඳින් නුගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්යාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ඇති ලැබෙන තුරු පර්යාප්ති ධර්මයේ උද්ග්‍රහණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුල දූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලූ හේයින් ගිහි නොගිහි හැම දිනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. යෝගාශ්‍රමීය කටිකාතිකාවත පළවෙනි කොටස නිමි. හොඳයි. අපි ධම්ම සරණ ස්වාමීන් වහන්සේගෙම ඉල්ලා සිටිනවා අපේ දෙවෙනි අංකයේ සංගීත සූත්‍රයේ තික නිපාතේ අපි එදා
අත්තාධිපතේය ලෝකාධිපතේය ධම්මාධිපතේය කරලා තියෙන අපිට ඊගාවට තියෙන කාරණාව ඉදිරිපත් කරන විදිහට කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අවසර ස්වාමීන් වහන්සේ. අත්ථිකෝ ආවුසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන තයෝ ධම්මා සම්මදක්ඛාතු තත් භග සබ්බේව සංඝායිතබ්බං න විවදිතබ්බං යත්ත ඉදං බ්‍රහ්මචර්යං අද්ධනියං අස්ස චිරට්ටිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමෝ තයෝ ධම්මා තයෝ විහාරා දිබ්බෝ විහාරෝ බ්‍රහ්මා විහාරෝ අරියෝ විහාරෝ විහාර උසුම් තුනක දිව්‍ය විහාරය 8 සමවත්ය වරහන් ඇතුලේ 8 සමවත්ය බ්‍රහ්ම විහාරය වරහන් ඇතුලේ අප්‍රමාණ්‍ය 4ය ආර්ය විහාරය වරහන් ඇතුලේ ඵල සමවත්ය. ඔය කියන්නේ මේ විහාර හතරක්. ඉතින් මේක ඇත්තටම දිබ්බ විහාර කියලා පෙන්නලා තියෙන්නේ රූපාවචර අරූපාවචර විහාර, බ්‍රහ්ම විහාර, සතර බ්‍රහ්ම විහරණ, ඊගාට ආර්ය විහාරය නැත්නම් මාර්ගඵල ඥාන. ඉතින් ඒක එක විදිහක විවරණයක්. දිබ්බ විහාර මේ ලෝකේ දීර්ඝ විහාරය ගැතු කෙරුවොත් ඊගාට බ්‍රහ්ම ලෝකෙට තමයි. ඒ නිසා ඒ අෂ්ට සමාපatti පිළිහෙන්නේ නැතුව ගත කෙරුවොත් බ්‍රහ්ම විහාරය යනවා. ඉතින් බ්‍රහ්ම විහාර මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා කියලා වෙනම අපමාන 4ක් විස්තර කරලා තියෙනවා බ්‍රහ්ම විහාර විදිහට. ඉතින් ඒක මේ මනුස්ස ලෝකේ තියෙන බ්‍රහ්ම විහාරයේ නිරූපණයක්. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝක වල වාසියත් බ්‍රහ්ම විහාරය වගේ සඳහන් වෙනවා. මේකෙදි එහෙම අදහසක් අරගෙන නැහැ. ඊට පස්සේ ආර්ය විහාරය. ඉන් සාමාන්‍ය මේ ලෝකෙම තියෙන ඒ ධ්‍යාන වලදී තියෙන්නේ නිරාමිෂ සුඛේ. එහෙම නැත්නම් විවේකජම් පීති සුඛං. එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධ නැති සුඛයක්. ඉන්ද්‍රිය බද්ධ සුඛෙත් තියෙනවා සාධාරණ අසාධාරණ කියලා දෙකක්. ධාර්මික ජීවිතයක් ගත කරන ගමන් ඉන්ද්‍රිය බද්ධ සුඛය ගන්න පුළුවන්. ඒක තමයි රාජරාජ මහා මාත්‍යවරු ගන්නේ. අසාධාරණෙන් ගන්න පුළුවන්. ඒ දිව්‍ය විවාහයේ අසාධාරණ නෑ. ඒක පෙරකල පිනකට ලැබිච්ච ආනිසංශයක් නිසා ඒකේ මේ පරපීඩනේ නෑ. අසුමුකා නෑ. එහෙම නැත්නම් මේ වද දීමක් නෑ කාටවත්. කළ පිනකට ලැබෙන එකක්. ඉතින් ඒක නිසා ඒක ශාසනය අගය කරලා තියෙනවා. නමුත් ඒ දිව්‍යයන් හා සමානව ගත කරන්නට සතුම් මරමින් හොරකම් කරමින් කාමීත්‍යාචාරය කරමින් අද මේ පවතින ජඩ ක්‍රම ජනමාධ්‍යෙන්ම තමයි වහගෙන ජීවත් වෙන්නේ. ඒකට පහඳින එක විතරමයි ජනමාධ්‍යෙන් කරන්නේ. ඒ කරන අසාධාරණ විහාරය උතුම් කළ සලකනවා හරියට සාධාරණ නිරාමිෂ සුඛයකට සමාන කරලා. ඉතින් ඒක උගන්නන ඒක ඉගෙන ගන්න පොඩි දරුවෝ වල්මත් වෙන හැටි හොඳට පේන්න තියෙනවා සමාජය දිහා බලනකොට. ඒ වුණාට සාධාරණ බ්‍රහ්ම විහාරයක් තියෙනවා. දිව්‍ය විහාරයක්. ඒ කියන්නේ බොහොම පෙරකල පිනට ලැබිච්ච සපක්. ඒක ඉතින් ධානා සපය බොහොම විප්ලවීයයි. අනිත් එක නම් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියෙන් තමයි විස්තර කරන්නේ. ඒ දිව්‍ය විහාරය විස්තර කරන්නේ සමත සම්මාදිට්ඨිය. සමත ධානයක් කරලා හරි ගිය කෙනාට අර ආස්ථාවට වැඩිය වෙනස්කමකින් නිරාමිෂ සුඛය ලබන්න පුළුවන්. ඊට පස්සේ විපස්සනා සම්මාදිට්ඨියට ගියාම දිව්‍ය විහාර බ්‍රහ්ම විහාර ඉක්මවලා එයාට ආර්ය විහාරය පිළිබඳව අයිතිවාසිකමක් ලැබෙනවා. එහෙම නැත්නම් සත්‍යානුබෝධය සිද්ධ වෙනවා. ඊට පස්සේ යාට කැමැති නම් සත්‍යානුපatti වෙන විදියට බ්‍රහ්ම චාරිය කළා. එහෙම නැත්නම් සම්මා ආජීවයක් හදාගෙන ඒ දැකපු සත්‍යයට එළඹ වාසය කරන තැනට යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ දිව්‍යම් ආපු ලෝකයේ දෙයියන්ගේ මට්ටමට යන්න පුළුවන් සීලෙම්ම කියන එක තමයි දිබ්බ විහාර කියන්නේ. ඒකට කැමති නෑ දේව නිර්මාණවාදීන්. දේව නිර්මාණවාදීන් කියන්නේ ඒක කවමඩක්වත් මනුස්සයට අයිති නෑ. ඒක දෙයියන්ගේ කැමැත්තට විතරයි හම්බ වෙන්නේ. මනුස්සයාගේ මනාපෙන් දිව්‍ය විහාර ගන්න බෑ කියලා. බුදුචානන්සේ විස්තර කරනවා නෑ.
දෙවියන්ගේ මන අපිට වැඩිය තමන්ගේ සීලයක පිළිපදලා සාධාරණ ජීවිතයක් ගත කරලා එහෙම නැත්නම් නිර්ාමිෂව දිබ්බ විහාර ගන්න පුළුවන්. ඒක Hindu සමාජයේ කර්මේශා කර්මඵලයේ සහ දේව ඇදහිල්ල කියන දෙකම තියෙනවා. ඒ නිසා හැම රජ කෙනෙක්ම ඡන්ද ඉල්ලන්න යනකොට තමයි දෙයියෝ කියලා පෙනී ඉట్లా තමයි ඡන්ද ඉල්ලන්නේ. ඉතින් මිනිස්සු ඡන්ද දෙන්නේ පාටටවත් පුද්ගලයාටවත් ඡන්ද ලකුණටවත් නෙමෙයි. ඒ මිනිස්සු තොග්ග වශයෙන් ඡන්ද දෙනවා මේ දෙයියන්ගේ පැත්තේ කියලා. ඒකම තමයි එංගලන්ත රජෙත් තියෙන්නේ. එංගලන්ත රජින දෙයියන්ාසි නියෝජනය කරනවා. ඒ ව්‍යවස්ථාව ලියාගන්න රෝම කතෝලික ග්‍රීක ව්‍යවස්ථාව වෙනස් කරලා ඉන්දියාවේ රජුරෝ දෙයියෝ. රෝම රාජ්‍යෙත් දෙයියෝ තමයි රජුරෝ. ඉතින් මේ විදිහට මේ දෙයල සිංහලෙත් අපි කියනවා දේවනාංශ කියලා. සම්මුති දේව. ඉතින් ඒ ඇත්තෝ ඒ දේව සභාවට ගැලපෙන විදිහට රාජනීති සකස් කරගෙන ගත කරනවා. ඉතින් බුරුමෙත් 2400 වෙනකොට ධාර්මික රජ කෙනෙක් පහළ වෙනවා. ඒ රජුරෝ 6 වෙනි ධර්ම සංගායනාව කරනවා කියලා ප්‍රොෆෙසි එකක් ගියා. එහෙම නැත්නම් ගෝසාවක්. ඉතින් එතකොට මට මතක නැහැ රජුරන්ගේ නම මුළු රාජ්‍ය ධනෙම යොදවලා මණ්ඩලේ නුවර අමරපුර සම්පූර්ණ ධර්ම සංගායනාවක් කරා. ඒකල පෙනී හිටියා මම සෝවාන් කියලා. ඉතින් ඒ වගේ දේවල් ජනමතයට දාගත්තට පස්සේ මේ මිනිස්සුયો කරන වැඩ ඉන්දියාවේ ඒ වගේ මේ ඒක නැති දෙයියෝ කතාවක් නැහැ. ඒකට එහෙම කියන්න විදියක් නැහැ. සහරාන් ඒ රජුරෝ සාජාන් තාරාංචන අපේ රජුරෝනේ. සාජාන් රජුරෝ තමන්ගේ 13 වෙනි බිසව මුම්තාස් මහල් නැති වෙච්චාම ඇති වෙච්ච ශෝකෙට මුළු රටේම තියෙන සම්පූර්ණ ධනෙ යොදවලා තාජ් මහල් හැදුවා. රටම කැපිලි වුණා. එකම ඇණයක්වත් ගහලා නැහැ. එන්න උස බෙල්ලෙන් හදලා තියෙනවා. කවුරුත් මම හිතන්නේ දන්නවා තාජ් මහල් කියන්නේ මොකක්ද කියලා. කිරි කණ්ඩෝලි. ඉතින් එතකොට පුතා රජුරොත් අල්ලලා රටත් අල්ලගෙන රජුරෝ හිර කරලා රාජ්‍ය බලය ගත්තා. මගේ මහ පිස්සු කෙලිනවා මේ මනුස්ස ලෝකේ දෙයියෝ වෙන්න ගිහිල්ලා. ඒ කරන්න හදන්නේ සීලෙන් නම් ඒකට අහන්න දෙයක් නැහැ. දෙයියෝ නෙවෙයි බ්‍රහ්මෙත් වඳිනවා. දැන් මේගොල්ලෝ දෙයියෝ වගේ නේ සීලයක් ආරූඪ කරගෙන මම මේ කුමාරි නාඩි වාක්‍යයෙන් හරි එහෙම නැත්නම් කවුරු හරි කියපු දෙයකින් මම තමයි දෙයියන් ආන්ති කියලා ලංකාවේ තියෙන එක තමයි ඔය දියසේන කුමාරයා කියන එක. ඒ දියසේන කුමාරයා බුද්ධ ජයන්තියට එනවයි කියලා කිව්වා. ඊට පස්සේ දැන් බුද්ධත්ව සමජයන්තියට එනවයි කියලා කිව්වා. දැන් ඇවිල්ලා ගිහිල්ලක් තියෙනවා. ඩීඑස් හිතුවා එයා තමයි දියසේන කුමාරයා කියලා. ඊට පස්සේ තව 3-4 දෙනෙක් මේ මෑත කාලේදී දියසේන කුමාරයා වෙන්න උත්සාහ කරා. පත්තිරුවක් හම්බෙලා තියෙනවා. කීයක මගිය කොයියෙනු සිට ඒක තමයි මේ ත්‍රිපිටකයේ පොතේ ඉස්සරහාම දාලා තියෙනවා දේශන් කුමාරයෙක් ළඟදී එයි කියලා. පොඩ්ඩක් පොත දෙන්න මට වගේ. ඉතින් මේ වාගේ මේ දේව කියන අදහස දේවත්වයත් දේවවාදයත් ඕව අල්ලගෙන මා විශාල ව්‍යාපාර තියෙනවා. මේ සීලේ නෑ එතන. සීලේ නැතිකම තමයි ඒකේ තියෙන ලස්සනම කෑල්ල. මේ සීලේ නෑ. ඉතින් බුදුජානනාංශයේ සීලය දුන්නාට පස්සේ ඒක ඕනම කෙනෙකුට මොන උත්පත්තියක තිබුණත් මේ කීයක මගිය එනු කොහි සිට දද සමදලන ගොසිනා නොය කියමුතු එදිග බමුණ සුමන සිරින්දු විසිනා ගිය කල 2500 රජකු එතයි දියනා කියවිනි තන් වැසියා එනම් පෙරකුම් රජ මෙදිනා මේ පුත සම්බුද්ධ ජයන්තිය පොත පටන් ගන්නේ ඔය දෙයයන් ආන්තේ එනවා කියන කතාවෙන් තමයි. ඒ කියන්නේ ගිය කල 2500 රජකු වෙතයි දියන. මම 52 ආවේ මේ ලෝකෙට 56 තමයි බුද්ධ ජයන්ති. මේ මහා විප්ලවයක් තියෙනවා. දැන් මෙන්න දීර්ඝ කුමාරයි දැන් වෙන දීසෙන් කුමාරයි දැන් වෙන නැගිටි කිය. එදා මෙදා තුර තන්නේ කර දේශපාලනඥයෝ මේ දීසෙන් නම දාගත්තට රට කෑවා. ඒ වෙනකොට ලංකාවේ ආර්ථිකය අවුරුදු 40 ගණක් යනද අතිරික්තයක් තිබ්බා යුද්ධෙන් පස්සේ. දැන් ඔක්කොම ඉවර වෙලා මෙච්චරක් නැහැ. ඒ මොකද මේ දෙයියෝ කියන නමට මේ බය කරලා තියෙන බය කෙරෙල. කවුරුවක්වත් දන්නේ මේ සීලෙන් ඊට එහා පැත්තට යනවායි කියලා.
දෙයියොත් වඳිනවා. හිටියොත් හොඳට හැදී දෙයියොත් නමට වඳි. ඒ පැත්තක තියලා මේක ලේ සම්පරම්පරාවක් දීලා කටකතාවල් වලින් දාගෙන ඉන්දියාවේ ඡන්දෙ දෙන්නේ මිනිස්සු ඡන්ද ලකුණක්වත් පුද්ගලයටත් නෙවෙයි. ওই ජනමතේට. ඊට හපන් ලංකාවේ. ඊට හපන් ලංකාවේ එක හසුරවන්න දන්න කට්ටිය පුදුමාකාර විදියට දේව සැප විඳිනවා. හැබැයි ඉතින් අපායෙත් යට තට්ටුවට තමයි යන්නේ. ඉතින් එවැනි දිව්‍ය කතාවක් තමයි ලෝකේ පවතින්නේ. ඒකයි මන්දල් වල දේවාල් තියෙන්නේ. හැම තැනම ලංකාවේ තියෙන ප්‍රසිද්ධ පන්සල් හැම එකක්ම ඒ මට්ටමට අවිල්ලා තියෙන්නේ. එතන දේවාලයක් තියෙනවා. ඉතින් අපේ පැත්තෙත් තියෙනවා ඒක දැන්. ඉතින් අපේ අම්මලා අප්පච්චිලා hina වෙනවා. මේ මිනිස්සුયો මෙව්වට බය වෙන තරම්. Tamange සීලේ නැතුව පඳුරු දාලා මේ ෂේප් කර ගන්න පුළුවන් දෙයයන්anse ෂේප් කරගත්තා ඔක්කොම කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනෙකුට මේ දේව විහාරේ තිබ්බ විහාර ධ්‍යාන මාර්ග කිව්වහම එක විදිහක ඒකේ අර සීලයටත් එහා ගිය චිත්තවිසුද්ධියක් කතා කරනවා. ඉතින් චිත්තවිසුද්ධිය ඇති කරගන්න සීලවිසුද්ධිය අවශ්‍යයි කියන පදනම බ්‍රහ්ම විහාර කතාවේදී තියෙනවා. ජෝයිමා චතුරාර්යක්ඛා බික්ඛු භාවෙය්‍ය සීලවා. මේ මෙත්ත කරුණා මේ චතුරාර්යක භාවනා බුද්ධානුස්සති මෙත්තාච මරණං අසුභසති ශීලවන්තයෙකුට විතර කරන්න බලන්නේ අනික කට්ටිය උත්සාහ කරන්නත් එපා. ඕගොල්ලෝ ශීලවන්ත වෙන්න කියලා ඒ දේවත්වයටපත් වුණා වගේ ඉන්න කට්ටිය අනික් අයට සිල් දෙන්නත් කොන්දේසි දාන. මේ තත්ත්ව තියෙනවා තමයි සිල් දෙන්නේ නැත්නම් අපි දෙන්නේ නැහැ සිල්. ඒක හරියට මේ සීල් වගේ. සීල් ලොක් කරලා තියෙන්න ඕනේ ඇරියොත් එහෙම වාෂ්පීකරණ වෙයි වගේ. එහෙම ගන්නෑ. එහෙම එකක් නැහැ. සීල අධිෂ්ඨාන කරන්න කිසි කෙනෙකුට වදින්න ඕන ගමන් නැහැ. බොගහක් ඇද්ද කියලා චෛත්‍ය ගාරිය සිල් සමාදන් වෙන එකයි තියෙන්නේ. ඒ කවුරුත් දෙන්න ඕන කියලා කතාවක් ඇත්තේ නැහැ. මම ඉස්කෝලේ යන කාලේ සිංහල සර් මට කිව්වා 6 පන්ති 7 පන්ති 8 ඉඳ ළමයින්ට සිල් සමාදන් කරවන්න කියලා. මම පන්සිල් දන්නේ නැහැ. අර කටවාචාලකමට මට එන්නේ කිව්වා. ඇයිල සර්ලා පොලිමේ ඉන්නවා ළමයි ටික දන ගහන පොලිමේ ඉන්නවා. සිංහල දර කතාවක ඔය ළම සිල් දෙන්නේ. මම පාණතිපාත නැහැ මොකද සුරා මේරේ මජ්ජපම දට්ටාන කියලා පටන් ගත්තා. ඊට පස්සේ හිමිනේ නමස්කාරය කියලා මම හිමීට කියන්න කියලා. ඉතින් අර වැරදිච්ච නිසා මං ගිහිල්ලා රෑවත් කරනකම් කිව්වහම අප්පච්චි හොඳටම බැන්න උඹටවත් පන්සිල් නැතු උඹ කොහොමද පන්සිල් දෙන්නේ ඔය සර්ලට අන් තියනවාද කියලා ඇහුවා. පන්සිල් දෙන්න අට සිල්වත් තියෙන කෙනෙක් කරන්න එපායි. පන්සිල්වත් නැති එකෙක් උඹට කියලා පන්සිල් දෙන්න. අප්පච්චි දන්නා මං කවුද කියලා. ඉතින් ඒ වාගේ මේ අමුතු චාරිත්‍ර හදාගෙන තියෙනවා මේකෙන්. ඉතින් ඒ අනුව බලනකොට නම් දිබ්බ විහාරය කියලා කියන්නේ ධ්‍යාන මාර්ග. ඊට පස්සේ බ්‍රහ්ම විහාර කියලා කියන්නේ මේ සතර බ්‍රහ්ම විහරණ අපමෙය. ඊට පස්සේ ආර්ය විහාර කියලා කියන්නේ මාර්ග ඥාන ඵල ඥාන. ඒකේ පෙර නිමිත්ත තමයි චුල්ලසෝතපන්න කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට පටිච්චසමුපාදය නැත්නම් පච්චේ පරිඥානේ තේරුණා නම් යා මේ සෝවාන් ලාවට සෝවාන් වගේ කියන්න පුළුවන්. ඒක ආරසා කරන්න හිටියොත් කවදාකවත් අපාගත වෙන්නේ නැහැ. ලද්දපතිත්වෝ ලද්දස්සාසෝ බුද්ධ ශාසනය කියලා තියෙනවා. ඉතින් මේවැනි දේවල් තියෙද්දි අද දෙමාපියෝ දරුවන්ට දෙන්නේ මොකද්ද කියලා බැලුවොත් දෙමාපියන් මේ තුنين එකක්වත් නැහැ. දිබ්බ විහාරත් නැහැ, බ්‍රහ්ම විහාරත් නැහැ, ආර්ය විහාරත් නැහැ. දෙමාපියන්ට උපාධි කෝට්ටයක් දෙන්න හදනවා. දෙමාපියන්ට පිටරට යන්න වීසා එකක් හදලා දෙන්න හදනවා. දෙමාපියෝ දරුවන්ට ඉංග්‍රීසි උගන්වන්න හදනවා. ඉතින් මේගොල්ලනේ ඉතින් රජුන් තීන්දුව කරන්නේ. දැන් මේගොල්ලනේ මේ රටේ සෞභාග්‍යයක් විනිශ්චය කරන්නේ. කොහේ හම්බෙන්නේ? මෙච්චර මේ පැහැදිලි ධර්මතාවයක් තියෙදි. ඉතින් මේ කොවිඩ් ආවට පස්සේ ටිකක් සුනාමි ආවට පස්සේ ටිකක් මිනිසුන් තේරෙන පටන් ගත්තා එකක්වත් මේ උපාධි කෝට්ටයක්වත් මායින් කරන්නේ නැහැ. කොවිඩ් ඇදගෙන ගත්තා ඔක්කොටම හැදෙනවා. සුනාමිට අරගෙන ගිය කට්ටියගෙත් පන්දලයි සිල්ලත්තුයි හාමුදුරුවෝ සේරම අරන් ගියා. ඒ හම්බන්තොට පැත්තේ අපේ පවුලක් හිටියා මේ මුළු පවුලම ගිහිල්ලා. ඉතින් මරණ දැන්වීම දෙන්න විදියක් නැහැ ග්‍රාමසේවකත් ගිහිල්ලා. ග්‍රාමසේවකේ මරණ දඬුවම් පොතක් ගිහිල්ලා. ඉතින් ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. කී දෙනෙක් පන්රවද අනම්මනම් කතා මොකක්වත් නැහැ ගිහිල්ලා යන්න. ඉතින් ඒකොල්ලගේ අපේ නෑද වෙන කෙනෙක් අපිත් ඉන්නවා. ඒ ටී කට්ටිය කියනවා
මේ අපිට ප්‍රශ්නයක් නැහැ. මුළු පවුලම ගිහිල්ලා අඬන්න කෙනෙකුත් නැහැ, මිනිපෙට්ටි ගේන්න කෙනෙකුත් නැහැ, බණ කියන්න කෙනෙකුත් නැහැ, ග්‍රාම දේවකත් ගිහිල්ලා වර්ණ හටහලින පොතක් ගිහිල්ලා. ඔන්න සුනාමිය ආපහු වගේ. ඉතින් අර සීලවන්තයාට මේ දෙන තමන්ගේ අධි ශක්තිය මතින් වඩින් ආයසන. තමන්ගේ තියෙන මේ සීලය කට වචන දෙක අරසා කිරීමේ ලැබෙන මේ දිව්‍ය සම්පත්තිය ආගමක් නැහැ. අපිම ඩිස්ටන්ස් ඉලෙමු මේ ආගමක කතාවක් නැහැ. මේකට සීලාචාරය කියලා කියන්නේ. ශිෂ්ට සම්පන්නකම කියලා කියන්නේ. සීතලකම කියලා කියන්නේ. අන්නේ සීතලකම වෙනුවට මේ එක එක අධිකාරී ශක්තිය වලින් කෙනෙකුට ආශිර්වාද ගන්නන කතාවල් එක අද පොඩි ළමයෙකුට අපි මවලා තියෙන සමාද දර්ශීය චිත්‍රේ තන්නේ කරම වැරදි බටහිර චිත්‍රයක් මවලා තියෙනවා. තන්නේ කරම ළමයෙක් කියලා ලොකු වෙනකොට මෙන්න මෙතෙන්දයි යන්න ඕන කියලා දක්වන ආදර්ශය තන්නේ කරම වැරදිච්ච પરම්පරා 3ක් වරදාගත් ආදර්ශයක් පෙන්වනවා. ඒකේ ප්‍රධානම ලක්ෂණය තමයි බයලජ්‍ය දෙක නැතිකම. මොකද බයලජ්‍ය දෙක නැති වුන් තමයි උගන්වන්නේ. උන්ට උගන්වන પરම්පරාවල බයලජ්‍ය නැහැ. බයලජ්‍ය දෙක තිබ්බොත් විද්‍යාව ඉගෙන ගන්න බෑ. සත්තු කපන්න බෑනේ. සත්තු මරන්න බෑනේ. ඉතින් එවැනි ලෝකයක හැදෙන දරුවෙකුට අපි කොහොම කරන්නද දහම් පාසලට ආවට පස්සේ කොහොම උගන්වන්නේ මේ ළමයට මේ සදාචාරය කියන එක. මොකද පන්ති කාමරේ දිගටම කියනවා ඌව තිබ්බොත් නම් බබා දිනුවක් නැහැ. ලේ පිට කපපන්, සූර කාපන්. එතකොට විතරයි වුණේ දිනුවක් තියෙන්නේ කියන එකයි සම්පූර්ණ හිඩන් කරිකියුලම් එකේ තියෙන්නේ. බලන්න කියවල අධ්‍යාපනච්චේ කවුරු හරි ඉන්නවනම් කරිකියුලම් එක ඕ හිඩන් කරිකියුලම් කියන එකේ මේ තුنين එකක්වත් තියනවද කියලා? බ්‍රහ්ම විහාර, දේව විහාර, ආර්ය විහාර පලාතක නැහැ. අපි මේ නිසන්වනේ හදන්න ගිහිල්ලා අපි ගියා නැෂනල් ස්ටෑන්ඩඩ් බියුරෝ එකට. ජාතික තත්ත්ව ආයතනයේ. ඊ හරි පුදුමයි. එතන ඉන්න ලොක්කා අපිට විනාඩි 40ක කාලයක් දුන්නා. මේ ආයතනයේ අවුරුදු 20කට විතර ඉස්සලා මට්ටමකට ගන්න හැටි. ඉන් චෝදනා කරා ධම්ම ජෝහන්සේක මොන මගුලක්වත් කරන්න බෑ. මේ එකක් කියනවා, මේ එකක් කරනවා. ඒ නිසා මේ සාංශ ගිහිල්ලා කියලා දෙන්නේ. ඊට පස්සේ ලොක්කම කතා කරා. කතා කළේ හොඳම ගෝලයා දුන්නා. අපි ගිහිල්ලා නිසනට ගිහිල්ලා බලලා තුරුතුරු හොයලා මේ ඉදිරි ගමනක් හදමු මේ සස්ටේනබිලිටි වලට. ඉතින් මම නැගිටින්න කතා කරලා ඇහුවා මාත්‍යා දැන් මේ මාත්‍යා අපිට කියලා දුන්නේ කාගේ පොතද කියලා. මේක 1976 ඇමරිකාවේ ස්ටෑන්ඩඩ් හදලා පොත. එදා ලෝකෙ මම කෝගේ කිසිම තැනක නිවන කියන වචන ලියවිලා තියනද කියලා. ඇයි ස්වාමීන් වහන්සේ මම කිව්වා අපි යන්න හදන නිවනටනේ. ඉතින් ඇමරිකාවේ ස්ටෑන්ඩඩ් පොතකින් 1976 ලියපු පලාතක නිවන දන්නේ නැති අම්මු මිත්‍යා දෘෂ්ටිකෝ ඉන්න රටකින් අපි මෙතෙන්ද ස්ටෑන්ඩඩ්ස් අරගෙන ස්ටෑන්ඩඩ් කියලා කියන්නේ ප්‍රමිති යන්න පුළුවන් වෙයිද නිවන පැත්තකට නෑ එහෙම මනින් දෙපා සාංශ මාත් ආවල් අරන්නේ දායක සභාවේ ඉන්නවා මාත් කුටිය මම කිව්වා ඒක කතා කරමු මේක හොඳ වැඩක් මේ අපි කාලේ නාස්ති කරන්න එපා මාව මෙතෙන්ද ගෙන්න මිනිසුන්වත් ඇහෙන්න මම මේ කියන්නේ මහත්තයාට ওই දීප මනුස්සයා දෙන්න එන්න කියන්නේ වෙයිලා සෝමානේ භාවනා කරන්න භාවනා කළා බලන්න කියන්නේ කොහෙද යන්න හදන්නේ මේ තන්නේ කර රටම ලෝකෙම අධ්‍යාපනයේම පචකෙලිද්දි ඔය පොත දිගාරින්න එන්නේ අපිට මේ මධ්‍යම ආර්ථිකයක් උගන්වන්නේ මේ සූරකන පෙරේත જાතිය අපි බැවයි දාගබයි ආර්ථිකය අපිට ඇතිනේ අපි වේතිමුන මේ සීලාචාරකම අපිට ඇතිනේ රොබර්ට් නොක්ස් ලියලා තියෙනවා සිංහලයා ගෙරිමස් කන වාල්ලු කියලා තියෙන සුද්දට කද්දාකත් මස් මාන කාලේ උ කියලා තියෙනවා මම හිර වෙලා හිටියට වැත්තෑවේ නිල්ලමත් ඉඳලා තියෙනවා නිල්ලමත් එහා පැත්තේ තැනක තියෙනවා තාම ඒ ගෙදර මිනිහා හිර කරලා ඉඳලා නිදහසේ ඉඳලා තියෙනවා හැබැයි රජුරන්ට පේන්ට් ඉන්න ඕන ඉතින් මනුස්සයා කියලා තියෙනවා සිංහලයා ගත කරපු ජීවිතේ හැටි දැන් කෝ ඒවා අපේ පොතක අපේ සැලසුමක අපේ මේ එල් එක කොතනක හරි තියෙනවද බ්‍රහ්ම විහාරයක් ගැන කොතනක හරි තියෙනවද දේව මේ දිබ්බ විහාරයක් ගැන ආර්ය විහාරයක් ගැන නැහැ අපිට කවදද ජපානයේ වගේ වෙන්න පුළුවන් අපිට කවදද ඇමරිකාව වගේ වෙන්න පුළුවන් කවදද අපිට පළවෙනි ලෝකෙට යන්න පුළුවන් මේ ළඟදී තිබුණ සම්මන්ත්‍රණය වෙලාවට එනෝන මහත්තයා ඉලක්කව සාංශ මේ වැඩක් කරනවානේ අපිට සහයෝගය දෙන්න මේ සෞඛ්‍ය කියන විෂය අයින් කරන්න හදනවා මං කෝ මේ කොරෝනා තීදී සෞඛ්‍ය විෂය අයින් කළ බෑනේ ඒක කෙරෙන්න එපායි කියලා. ඒකනේ කරන්නේ ඊට පස්සේ විභාග නැති කරනවා. ඒකට විෂය ඉවරයි. මං කෝ එහෙම කරනම් අපිත් යෝජනා කරා විභාග නැතුව මේ සතිය දෙන එක. අනේ ස්වාමීන් වහන්සේ එමුණොත් නම් ඉවරයි කියලා. ඊට පස්සේ මං කෝ සෞඛ්‍යයත් එක්ක මොනවද අයින් කරන විෂයන් කියලා.
නැටුම් චිත්‍ර කලා අයින් කරනවා. එතකොට මං කිව්වා එතකොට තියෙන විෂය මොනවද? ගණිතය, විද්‍යාව, ඒවට විභාග තියෙනවා. විෂය ගන්න අඩු කරලා ක්‍රමික වැඩ නැති කරලා නිකන් ඉතින් මං කිව්වා එහෙම මේ සෞඛ්‍ය විෂය නැත්නම් කොරෝනා පිළිබඳ සෞඛ්‍යයේදී ජයග්‍රහණී රටවල් මොනවද කියන්න පුළුවන්? ඔක්කොම කෙලවෙලානේ. ඇමරිකාවට කෙලවෙලා, රටේට ලෝකෙට කෙලවෙලා, ලංකාවේ 1 2 කෙලවෙලා 1 2 හරි ගිලා 3ට කෙලවෙලා. ඉතින් ඔහම තියේදී ඒකට ඔය කොරෝනා මේ තරම්වත් තිබුණ නිකන් ලන්තවන පණිඩු ඇවිල්ලා තිබුණා වැක්සින් එක. ඒක වයන්සංශ ජපානයේ කොච්චර ලස්සනට කරනවද මේ මිනිස්සුගේ පුදුම මේ සෞඛ්‍ය සම්පන්න ගතියක් තියෙනවා. හරියට නීතියට වැඩ කරනවා කිය. මම දන්නේ ඔය මේ විෂන් අයින් කරන හදවත් මම දන්නේ මේ ජපානයේ කතාවක් දන්නේ කියලා මේ අහම්බෙන් මේක ඕපන් කරන වෙලාවේදී කම්පියුටර් එකේ ඒකේ පණිවිඩයක් ඇවිල්ලා තිබුණා. පණිවිඩ කියන්නේ මම හොයන නිසා මට හම්බෙන්නේ. ජපානයේ මේ 2020 මුළු මාස ගානෙම කොරෝනා වලින් මැරිච්ච ගානට වැඩිලු ඔක්තෝබර් මාසයේ 100 දිනසගත ප්‍රමාණය. කොරෝනා ප්‍රශ්නයක් නැහැ. ඒ අම්මා කෙනෙකුට කිසිම බලාපොරොත්තුවක් නැහැ ජීවිතේ. නිසා 2516ක් 100 දිනසගන ඔක්තෝබර් මාසෙ විතරයි. මෙහෙම ඉහළ යනවලු. මේ කොරෝනා වලින් දිනුනාට ඒ මිනිස්සු ජීවත් වෙලා වැඩක් නැහැ. මොනව කරන්නේ? 100 දිනසගන. ඉතින් අපි තොරතුරක් දෙනකොට අපි දෙන තොරතුරු සමබර කරලා ගත්තොත් බුදුහාමුදුරුවෝ කොතනද ඉන්නේ? බුදුජානනාංශයේ දීපු ප්‍රමිතිකෝ බුදුජානනාංශයේ කියපු මේ සත්‍නාන විසුද්ධිය කෝ අපි කොහෙද මේ යන්නේ? ඉතින් මේ ඔක්කොම මේ පිස්සු කෙලියට මමත් පිස්සු කෙලින්න ඕනේද? ඕනේ නැහැ. මට පිස්සු කෙලින්න ඕඩගෙන පිස්සු කෙලපදෙන් ටටා සැලියුට් එකක් ගාලා වැත්තකට වෙනවා. බාප්පට වෙලා ගියානම් බාප්පා යන්න අපි අපේ වැඩේ කරගෙන ඉන්නවා. ඉතින් කාටද පුළුවන් ඒකට ඇඟිලි දික් කළ මෙන්න මේකයි පුතේ යහපත් මාර්ගය කියලා දෙන්න කටක් කරලා කියන්න කවුද ඉන්නේ ආද? මොකද ඒගොල්ලෝ ගත කරන ජීවිතේ රෙදි නැහැ. කීයක මගිය කොයියන සිට තද සමනල දෙසිනා 2500 ගිය කල රජෙක් එයි වටිනා. දැන් ඇවිල්ලා ගිහිල්ලා දැන් 2500 ඉවරයි. අපි තාම කට අරගෙන ඉන්නවා මේ දියසෙන් කුමාරයා එනකන් අපිට කටට ගෙනල්ලා නත්තල් පප්පා වගේ කවයි කියලා. අනේ මෙහෙම අම්මන තකතිරු මරි මෝඩ හිංගල જાතියක් මෙච්චර ලස්සන මේ පුදුජානනාංශගේ සතිය තියෙද්දි ඒකෙන් සියල්ල සම්පාදනය කරලා දෙනවයි කියද්දි මේක ඇත්තටම පුදුජානනාංශයේ එච්චර විස්තර කියීත්තක් නෙවෙයි. දිබ්බ විහාර, බ්‍රහ්ම විහාර, ආර්ය විහාර අපි කතා කරන්නේ ඉන්නේ මේ තයෝ විහාරා කියන වචනේ. ඉතින් ඒකෙදි දේව විහාර කියලා කියන්නේ දිබ්බ විහාර කියලා කියන්නේ ධ්‍යාන අට කියන එකයි පොත විස්තර කරන්නේ. බ්‍රහ්ම විහාර කියලා කියන්නේ මෙත්ත කර්ණ මුත්ත උපේක්ෂා කියන අපමණ ධර්ම. බ්‍රහ්ම විහාර. ආර්ය විහාර කියන්නේ මාර්ගඵල ඥාන. ඉතින් ඒකෙන් කීයක් අපිට මේ අද උගන්වන අධ්‍යාපනය උගන්වනවද? අද උගන්වන මේ සදාචාර නැත්තම් මානව හිතවාදීන් කියලා දෙනවද? අත්ත කුසලයට අර්ථ සිද්ධිය කතා කරන අය කොච්චරක් මේවා දන්නවද කියලා? දන්නේ නැහැ. ඒක නිසා උපදේශ දෙන උපදේශකවරුන්ගේ හංගඩු ගන්න ඕනේ. කරුණා කරලා මේවා මැකිලා නැහැ තාම. මේ පොත්වල තාම තියෙනවා. ඒ නිසා අපිට තියෙන ඔය පඬිතුකම් විදේශ උපදේශක කවුරක්වත් ඕනේ නැහැ. Tamange සීලය රැකපන්. සතුම් මැරීම නොකර හිටපන්. ඒකට සල්ලි විදන් වෙන්නේ නැහෙනි. හොරකම් කිරීම නොකර හිටපන්. කාමීත්‍යාචාරය නොකර හිටපන්. බොරු කේලාම ඉස්සචන පරිසචන නැතු නිකන් හිටපන්. ඊමන් නිතරම කියන දෙයක් තමයි පැයක් භාවනා කරනකොට ඔය හතම රැකෙනවනේ. මම දැකලා නෙමෙයි අවුරුදු 40ටම මේ මම භාවනා කරනකොට මගේ සීල රැකුණා අනේ මදයි කියන කිසිම කෙනෙක් මම දැකලා නැහැ. භාවනා කළා මට ධ්‍යාන ලැබුණේ නැහැ, මාර්ගඵල ලැබුණේ නැහැ, උඩින් යන්න බැරි වුණයි කියලා රෑ දෙර හැමද කමටහන් සුද්ධ කරනවා. එක්කෙකුටවත් තේරෙන්නේ නැහැ මේක තැනට වෙලා අතක් උඩ අතක් තියන්න මේ ඉන්න එකේ කම්මැලි තමයි. නීරසයි තමයි වෙන මොන කුසලයක්වත් නැති වුණත් බ්‍රහ්ම විහාර දිව්‍ය විහාර දෙකම ලැබිලා තියෙනවා. ඒක අගේ කරන්න දන්නේ නැහැ නේ කරන්න කම්මැලි මොකද බෙල් එක ගහනකම් ඉන්නේ නැගිටින්න. මොන කම්මැලිකමක්ද දන්නේ මෙච්චර උගත් මම මේ වගේ තැනකට ඇවිල්ලා නිකන් ඉඳලා ගිහිල්ලා මොකද්ද ඇති වෙන්නේ? ඒ විනෝඩේ යමක් කරන්න එපා නව නිර්මාණ කරන්නයි වර්ධනීය දේශ මේ ප්‍රවර්ධනීය ගැන අභිවෘද්ධිය ගැන කතා කරන්නයි අපිට දීලා තියෙන කුණු හරපේ.
මොකද වෙලා තියෙන්නේ අපි තිබුණ ගුණ ටිකක් නැහැ. කුටිම කියන මනුස්සකම නැහැ. ඔය නව නිර්මාණ කරන්න ගිහිල්ලා. නව නිර්මාණයේ තියෙන දේ එකම නව නිර්මාණය ලෝකේ තියෙන එක සැරේම මානව විනාශ කරන්න පුළුවන් ආයුධයක් තියෙනවනම් ඒකට තමයි සියලුම පරිශ්‍රණිය යොමු වෙලා. සියම විද්‍යාඥයෙකුගේ දෙන්නේ යොමු වෙලා තියෙන්නේ. ඒ මෝගේ වහලා දන්නෙත් නැහැ ඒක. දෙන්නේ පුළුවන් නම් මුළු මානවයම විනාශ කරන්න ඔය ප්‍රධානම පොහොසත් මිනිස්සුන් කියවල බිලියන ට්‍රිලියන කෝද 8ක් ඉන්නවා. ලෝකෙට වැඩි 1 ට්‍රිලියනයක් අයින් කරන්න ඕනේ කියලා. ඒකටයි අපි මේ උත්සාහ කරන්නේ. වැඩි මේකේ කට්ටිය. අපි ටික ඉන්න ඕනේ. අර සෙලෙක්ක කට්ටිය ඔක්කොම ටික අයින් කරන්න ක්‍රමයක් තියෙනවනේ. ඔක හිට්ලර් කෙලිම ගෑස් ගහලා මැරුවා. ඌට අමනුස්සයි කියලා බැරුවා. අද මුළු විද්‍යාම කරන්න ඔච්චරමයි. එක විද්‍යාඥයෙක් දන්නෙත් නැහැ මේ අපි පහදින්නේ කාටද කියලා. පරිශන කරන්නේ කාටද කියලා. ඉතින් එහෙව් එකේ බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා හිතන්නේ. ශාස්ත්‍රීය කුලයේ ඉපදිලා කඩුව එක ඉපදිලා කඩුව විම තියලා ඇටේරියා කැලේකට ගිහිල්ලා හිඟන්නෙක් විදිහට ජීවත් වුණා. රජපැටියෙක් හිඟන්නෙක් විදිහට වෙස්සලාගෙන අවුරුදු 45ක් ජීවත් වුණා. මැස්සෙකුටවත් කරදරයක් නැහැ. ඒ නිසා බුද්ධ ධර්මයේ මැස්සෙක්ගත් කරදරයක්වත් නැහැ. ඒ නිසා කවුරු හරි ඒකට ධර්මයට ඒ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා නම් යමක් නොකර සිටීමෙන් විතරමයි ශාසනය රැකෙන්නේ. දිබ්බ විහාර, බ්‍රහ්ම විහාර, ආර්ය විහාර ලැබෙන්නේ යමක් නොකර සිටීමෙන් පමණයි. අද ඒ වෙනුවට ආගම මොකද කරන්නේ? පින්කම් කරනවා, අර පූජාවල් කරනවා, ගිරි භාණ්ඩ පූජාවල් කරනවා, নানা ආකාර දේවල් කරගෙන මේකෙන් බිස්නස් හදාගෙන ගත කරනවා. ඉතින් අපිට මේ නිස්සන්නවනේ ඉඳලා බලනකොට මේ ටික ලස්සනට ලොකු ස්වාමීන් වහන්සේ ලියලා පෙන්නලා දුන්න කැලියට හැරියන්. නගරයට යන්න එපා, සෙනගට යන්න එපා. තමන්ගේ විවේකී හොයාගනින්. ගියොත් කණ්ඩ වෙන්නේ ඒගොල්ලන්ගේ හැන්දෙන් තමයි. මුළු රටම කාලා. මුළු ලෝකෙම කාලා. නමුත් මේ බුදුහාමරෝ දේශනා කරපේක මම කන්න බෑ. ඒක තමයි මට මේ සුබෝධාරාමේ ඉඳද්දී මේ නාරද තාපස කියලා කෙනෙක් ඇවිල්ලා හිටියා. ඒ හොඳට වයස ඇති වයසට කුඩා උඩුවේ ඉන්නේ. මම හොඳටම ගල්ලිලන්දාරියා. ඉතින් අපච්චි නැතිලා මම ඉතින් කනගාටු හිටින්නේ. ඉතින් යා ළඟට යනවා 15ක් 20ක් විතර කෙනෙක් ඇවිල්ලා කිව්වා බාරි අප්සෙට් එකේ වගේ ඉන්න වීණා වෙලා ඉන්න මිනිස්සයා යන් එතෙන් කියලා. මම ගොන්න පිස්සුද මම පන්සල් යන එක මට වැඩක් නැහැ. දැන් පන්සල් කතාවක් නැහැ. හාමුදුරු වන්දනා කරන වෙලාවට මෙයා කට්ටිය කියලා සාකච්ඡා කරනවා. ඉතින් මං ගියාට පස්සේ ඉතින් මං ඈත කොනේ වාඩිලා හිටියා. ඒ සැලකුවා මට මොකද විශ්වවිද්‍යාලය යනවා කියලා. වෙන දෙයකට නේ. තියා කතා කරලා කිව්වා මේ ඉලන්දාරි තා ඉන්නවා. ඒගොල්ලෝ මේ ඉලන්දාරි කන් කෙරුවාට බුද්ධ ආගම මකන්න පුළුවන් කියලා මකන්න බෑ. කවුරු මොන දුස්චරිත කිරුවත් බුද්ධ ආගම මකන්න බෑ. කරන මිනිහට ඒක හරියනවා. ඒක ඉතින් මට තේනවා මටම ගහනවා වගේ. ඊට පස්සේ රිදෙන්නම කිව්වා මේ අරයා මැරිච්චාම මෙයා මැරිච්චාම අඬන්නේ Tamanට වෙච්ච පාඩුවේ ප්‍රමාණයට. මට වහ කණ්ඩ හිතුණා මොකද මට අඬන වෙලාවේදී කලන්ත හැදෙනවා වැටෙනවා කලන්ත හැදෙනවා වැටෙනවා මේ අපච්චි නැති වෙලා. ඒ තරමටම පාඩුවක් වෙලා ඇති කියලා. ඉතින් මට හොම්බට දෙයක් දමලා ඉන්න හිතුණා තාපසයට. පස්සේ අවුරුද්දක් දෙකක් දිගටම ගියා. ඉතින් ගිහිල්ලා අහගෙන හිටියා කිව්වා මේ ඔය කවුරු ඉලන්දාරික මොන රාජ්‍ය නායකයෝ නැටුවත් මේ ශාසනය බුදුහාමරගේ අදිෂ්ඨානේ කඩන්න බෑ. ඒකට යෙදිලා ගත කරන එකට නොබෝ කලකින් ප්‍රතිඵල තියෙනවා. පස්සේ ධම්මික හම්බෙලා හාමුදුරුවෝ කිව්වා "ඔය තාපසයාට භාවනාව අහුවෙලා නැහැ. ඔබ කියපන් සතිය ගැන." කියපු ගමන් මට කිව්වා "අනේ මහත්යෝ මේ පින්බර ජීවිතය විනාශ කරන්න එපා. භාවනා කරලා යන්න එපයි" කියලා. අපි යනවා කුඩා උඩුවේ දවස්වල සිල් ගන්න. ධම්මික හම්බෙලා කිව්වා "තරහ කරගන්න එපා. ඔබ ගොඩේ ඉන්න උදව් කරපු මිනිස්සයා. එයාට කියන්නේ නැතුව රහසෙන් සතිය වඩපන්. එතෙන්ද ඵලයක්. ඊළ කතා කරන අහගෙන හිටපන් ඔබ. අවුඩාවේ එතන ඉන්නේ. ඊට පස්සේ ධම්මික හාමුදුරුවෝ කිව්වා මොකක්වත් නැතුව ශිල්පද කඩන පව පෙන්නපන් ලෝකෙට. ඕම කඩානේ හිටපන්. බෑ ඇතුලෙන් පුළුවන් තරම් බලපන් ශිල්පද රකින්න. ඒ දෙකමත් කරදයි. බාහිර ලෝකෙ හොඳට දන්නා මේක මම ගඟට බෙහිලා ඇමක් දැම්මොත් ළඟ ඉන්න මාළුවෙක් හරි කනවා. මාළුවන්ගේ බොක්කට කොක්ක ගියේ නැත්තම් පිටින් එල්ලිලා එනවා මගේ මං ගැස්සුවා. මම මදු ගැහුවොත් හාව අහුවේ. ඉතින් කපලා කන්න පුදුම ආසාවක් තිබුණා. ඉතින් ඊට පස්සේ ඒකම පැත්තක දාලා සිල් ලකින්න කියලා සතියවන්නේ එක එකක් දන්නේ නැහැ. ඉතින් අන්නේ ශිල්පේ තමයි අපි භික්ෂුවකට උගන්වන්න ඕනේ. මේ රට්ටුන්න ඕනේ රංගපෑම රඟපාපා. භික්ෂුවගේ පුදුමාකාර අලුගෝසු වැඩක් නේද බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස්සු.
මම කියන්නේ ගියෝ. ඒකේ බබා නලවන්නේ ඉතින් කරපන්. කියන්නත් එපා මේ සතියක් භාවනාව කරනවාගේ ඔය පිස්සෙක් වගේ ඉඳගෙන තමන්ගේ වැඩ ටික කරගෙන යන එකයි තියෙන්නේ. ඉතින් එතකොට නම් ඔය බ්‍රහ්ම විහාර දිබ්බ විහාර පේන්න වෙන්නේ නැහැ. බෑ ඇතුලෙන් තේරෙනවා. ඇතුලෙන් තේරෙනවා මේ ලෝකයක් එක්කනම් ගමනක් ඇත්තේම නැහැ. ගියොත් අපාගාමීවයි. ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳුනා නම් තන්නේ කර අපාගාමී. උඹ ආරණ්‍යගත වයන්, රුක්ක මූලගත වයන්, ශුන්‍යාගාරගත වයන්. ඒකට උඹට තියෙන බලය නැති කරලා උඹ කරාඹලා තියෙන්නේ මේ ශිෂ්ටාචාරයේ විසින්. ශිෂ්ටාචාරය කියනවා පුළුවන් නම් වරෙන් නගරෙට ඇවිල්ලා වැඩ පෙන්නපන් කියලා. අපි ගණන් ගන්නෑ ඔය පිස්සු කැස. අගින ඇවිල්ලා පුළුවන් නම් කැලේ හිටපන්. පුළුවන් නම් නිකන් කැලේටලා හිටපන් පිස්සු ඇදෙනවා. ඉතින් ඒ නිසා මේ දෙකම දැනගෙන මහා සමයටත් ලැහැත් වෙන්න ඕනේ. ඒකල්ල තමන්ගේ මේ Brahmacharya නැත්තම් දිබ්බචර්ය කියලා නම් කක් ඇත්තේ නැහැ. ආර්ය ව්‍යවහාරය ආර්ය වාසය ආනේ දෙක දැනගෙන ජීවත් වෙන්න ගිහි වුණා කියලා නගරේ වුණයි කියලා කතෝලික වුණයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝගෝ එහෙම්ම තියාගෙන මේකේ ගත කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් තමයි මම අවුරුදු 8ක් විතර ඔය ගිහිව ඉඳගෙන ඔය පාඩම ඉගෙන ගත්තේ. තමන් ගත කරන ජීවිතයේ ඕන මිනිහෙකුට ඕන දෙයක් හිතා ගන්න ඉඩ තියන්න. කියන්න යන්න එපා මම සාන්තුවරයේද නැත්නම් මම අඟුලිමාලද කියලා. මිනිස්සු කියනවා දෙකම කියනවා. සාන්තුවරයට අඟුලිමාල කියනවා අඟුලිමාලට සාන්තුවරය කියනවා. උඹ එකටවත් මල් මාල දාගන්න කරනමන්න එපා. උඹේ ගමන ඵලයන්. මොකද එහෙම මේ බුද්ධ ශාසනය පිරීමක් නැහැ. ඒක තියෙනවා සම්පූර්ණ බුද්ධ ජයන්තියෙන් පස්සෙත් ඉච්චරයි ඉස්සරහත් ඉච්චරයි තියෙනවා. ඒක තියෙන පුංචි රහසක. ඒකට අවශ්‍ය පදනම තමයි සීල කියන්නේ. ඒකට මේ විවහාර ඔය කියන දිබ්බ බ්‍රහ්ම ආර්ය විවහාර ලැබෙනවා. ඒ වෙන මෙතර සූත්‍ර තියෙනවා මේ බ්‍රහ්ම විහාර වලට ආර්ය වෝහාර වලට දිබ්බ වෝහාර වලට. නමුත් මෙතන අපි කියන්නේ ධ්‍යාන ලැබීමක් එහෙම නැත්නම් බ්‍රහ්ම විහරණ වැඩිවීමක් එහෙම නැත්නම් මාර්ගඵල වැඩිවීමක්. ඉතින් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වෙනම තියෙනවා. ඉතින් අපි අද කතා කරන්නේ ඒකේ මාතෘකා තැබීම පමණයි. ඉතින් අපි පැය 40ක් විතර වගේ අරගෙන තියෙනවා මේ මාතෘකාව සමාජයට සභාවට ඉදිරිපත් කරන්න. දිබ්බ විහාර, බ්‍රහ්ම විහාර, ආර්ය විහාර. දිබ්බ විහාර කියලා අදහස් කරන්නේ රූප ධ්‍යාන සහ අරූප ධ්‍යාන ටික කියලා අපේ මේ ත්‍රිපිටක පොත අපිට පරිවර්තනයක් දෙනවා. බ්‍රහ්ම විහාර කියලා කියන්නේ සිව්බඹ විහරණ, මෙත්ත කරන මුදිතා උපේක්ඛා. ආර්ය විහාර කියලා කියන්නේ මාර්ගචාර. ඉතින් මම ආසයි සාකච්ඡා යොත්කරනද කාට හරි මේ මාතෘකාව වශයෙන් හෝ තමන්ගේ කමඨාන් සුද්ධ කිරීම වශයෙන් හෝ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතේ උපේලා සපේලා උත්තර දෙන්න පුළුවන් මාතෘකාවකට හෝ අනුව ප්‍රශ්න මාතෘකාවක් තියෙනවනම් ඉදිරිපත් කරන්න කියලා මම කරනවායින් ඉල්ලා හිටිනවා. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. කමල් කතා කරන්න ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලැබිච්ච ලිඛිත වාර්තාවක් තියෙනවා ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණොත්. හොඳයි අපි පටන් ගමු. මේ පැත්තේ නැහැ අතක් ඉසිලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙම වාර්තාව ලැබිලා තියෙන ෂෙහෙනි මහේෂිකා කියන දුවගෙන් මම වෝකින් එක ඉදිරිපත් ඕමාන් වලින් ස්වාමීන් වහන්සේ. Walking meditation. When I am doing walking meditation, I took a path of interlock. I stood at the end of my path and started to walk. I felt the climate was so cold. The path which I walked, some places were cold and wet. My head was straight. My hands were front. First, I placed my right leg. I walk on the path by placing left leg and the right leg. When I am placing my right leg, I know it is my right leg because thumb finger is placing at the left side and my right foot is placed at my right side. While walking around 10 minutes, I heard a sound. While walking, I felt my body weight. When I placed my right leg, body weight was placed
at my right leg. When my left leg is placing on the floor, my right leg was moving, my body weight was in my left leg. I also felt the place like between two interlock. I felt foot completely does not touch the floor. I felt unbalanced by stepping a stone. After some time, I changed my path to the concert කියලා තියෙන්නේ සාමාන්‍ය concrete වෙන්න ඕනේ. Concrete. While walking, there were some stone were sharp, hard, and some were soft too. I could felt pain in my leg, but after few times, I could feel there were no pain. I could do my meditation around 50 minutes. Going to the sitting meditation. Today I did my sitting on the floor. I took a pillow and sat on it. I closed my eyes and looked at my body 2 to 3 times. I felt my eyes were closed and my hands were top of the other hand. My legs were bended. My back was straight. Then I slowly to my concentration to my breath. Then I started to feel breath in and breathe out. While breathe in, the air was cold. While breathe out, I felt the air was warm and slightly touches my upper lips. Sometimes I felt there was long breath and short breath. Then I felt my stomach was blowing in and out and my shoulder moving up and down. I continued around 45 minutes. Venerable Thero, may I dedicate many merits to Venerable Thero as soon as possible. Attain Nibbana. Give me your valuable advice to improve my meditation. Shehini Maheshika, age 10. End of the report. Maheshika, last time your report given in wrong way by your sister, and sister's report itself appear like the Maheshika's report. I felt it is like a copy, but this report indicate your own observation. Mind is going out and coming back, and whenever it is coming from wandering mind to the primary object, very, very carefully observe to make sure what is your first-hand experience to indicate the mind is back in the primary object. Mind is back in the mindfulness. You have tried halfway. So I hope in time to come you will report on the way back how the wandering mind come back to the primary object again in sitting or in walking meditation. And both sitting and walking never mention about how many minutes you can do it. So you have to make sure day by day you are allocating more time. Sister, your Sanjana, she told she can stay now 40 to 55 minutes. So you also may report how many minutes you can do walking meditation, how many minutes you can do sitting meditation. Then I can guess the progress. And another news. So yesterday from 7:30 to 8:30 we had a session for Dubai, and there were some Saudi people also joining. So if your elders, parents also can help you, you too can join on Friday 7:30 to 8:30. We are having 1 hour session for meditation instructions as well as a short Dhamma talk if it is available. So if you all are happy, you all can join, and if you wish to join, please send me a email with, indicating your wish, and Lakmal or I can send you the මොකක්ද කියන්නේ ඒකට link එක. Okay? එහෙමයි ස්වාමීන් වහන්සේ. මෙහින්
ලිඛිතව පොඩි මූලධර්මයෙන් ප්‍රශ්නයක් වගේ අහනවා ස්වාමීන් වහන්සේ. ඒක මම ඉදිරිපත් කරන්නද ස්වාමීන් වහන්සේ? අහන්නේ ස්වාමීන් වහන්සේ අනුරාධ කියලා කෙනෙක් අහන්නේ. අනුරාධ කියලා තමයි මම පේන්නේ. සමත ධාන වඩා විපස්සනා වැඩිීමේදී සහ ශුද්ධ විපස්සනා වැඩිීමේදී ඵල සමාපatti වලට සමවැදීමේ වෙනසක් තියේද? 2 විපස්සනා සමාධියේ වෙනසක් තියේද? පළවෙනි එකට නම් ඉති කෙලිම කියන්න පුළුවන් නෑ කියලා. මොකද මේ ලෝකේ තියෙන වෙනස්කම් ඔක්කොම තියෙන්නේ ඵලයට යනකම් තමයි. ඊට පස්සේ මේ වෙනස්කම් ඔක්කොම නැති වෙන්න නිසා තමයි ඒකේ තියෙන්නේ ආර්ය ගතිය. මේ සමතෙන් දාවි විපස්සනාවෙන්ද කියන එකක් කිසිම බලපෑමක් නෑ මේ ඵල සමාපත්තියට. අභිඥා පැත්තේ තියෙනවායි කියන. සමත කරලා ගත්තොත් එයාට මේ හැකියාව තියෙනවා දිබ්බ චක්කු පුබ්බේ නිවාසානුස්සති චුතුපපාත ඥාන වගේ ලබනද ඒකදී සාමාන්‍ය සමතය කියන පිළිගැනීමක්. නමුත් මාර්ගඵල ඥාන වල නෑ. ඒකට සමත විපස්සනා සමාධියේ වෙනසක් තියෙනවද කියලා කියන්නේ විපස්සනා සමාධිය නැති එකයි ඇති එකයි අතර වෙනසක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්න පළුවක් එතන තියෙන ප්‍රශ්න සම්පූර්ණ නැහැ. මුකීට සාපේක්ෂ වෙනසද කියලා නැහැ. ඒ නිසා විපස්සනා සමාධිය ඇති වෙලාවේ සහ විපස්සනා සමාධිය නැති වෙලාව අතරේ ඒ පුද්ගලයාටම ප්‍රත්‍යක්ෂණය කළ හැකි වෙනසක් තියෙනවා. ඒක තමයි මූල ධර්මයේ වශයෙන් දෙන්න තියෙන කෙටි උත්තරේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ පැත්තේ වෙන මොකුත් ලිඛිත ප්‍රශ්න හෝ ප්‍රකාශන නැහැ. නමුත් මම සාකච්ඡාවට බඳුන්ගත කිරීමේ අදහසින් මෙහෙම ප්‍රකාශයක් සමගම සාකච්ඡාවට මාතෘකාවක් වශයෙන් මම යෝජනා කරනවා. ඔය පැත්තෙන් ප්‍රකාශන හෝ ප්‍රශ්න නැත්තම් ස්වාමීන් වහන්සේ. මොකද්ද ප්‍රකාශ කරන්නේ? ස්වාමීන් වහන්සේ අපි මේ දවස් ටිකේම අපි අහගෙන හිටියා විශේෂයෙන්ම පංචත්තය සූත්‍රය ආශ්‍රයෙන් කරපු දේශනා මාලාවට අදාළව සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ditthi විසුද්ධිය, එහෙම නැත්නම් කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක ඔය ආකාරයෙන් දක්වන මට්ටම්වලදී යෝගාවචරයාගේ ප්‍රතිපදාවක් තුලින් කාලයක් ගමන් කිරීම තුලින් විශේෂයෙන්ම චිත්ත විවේකයේ ඉඳලා උපදි විවේකයේ වගේ තත්වයකට යෑමේදී විශේෂයෙන්ම තමන්ගේ ට්‍රේට් එක එහෙම නැත්නම් තමන්ගේ චරිතය එළියට පනිනවා. එතකොට විශේෂයෙන්ම සංස්කාර බර චරිතයක් වගේ නම් ගොඩක් වෙලාවට සිතුවිලි වලින් බහුල අධික කාල සීමාවකට එනවා. නමුත් ඒ සිතුවිලි වලට තමන්ට දිහා බලාගෙන ඉන්නවා මිසක් ඒවාට අත දැම්ම හෝ අත නොදැම්ම කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. නමුත් දුරස්ත සතිමත් වීම තුළින් ඒ වෙන සංසිද්ධිය බලාගෙන ඉඳීමේ හැකියාවක් තියෙනවා. සමහර විට අපිට දැනෙන්න පුළුවන් අපි මේ පිටිපස්සට යනවදෝ කියලා වගේ සැකයක් මතුවෙන්න පුළුවන් මුලින් අරගත්ත චිත්ත විවේකයේ එහෙම නැත්නම් සමාධියේ ඒ තත්ත්වත් සාමාන්‍යකරණයේ තත්ත්වයට හැරිලා එතකොට කිව්වොත් පරයන්කේ සක්මනට සීමා වූ සතිය සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා තුනම නිකන් පරයන්කයේ තියෙන අත්දැකීම සාමාන්‍ය ජීවිතයේ අත්දැකීම් වලට සමාන අවස්ථාවකට ආවට පස්සේ ඔය සිතුවිලි බහුල අර අධික අවස්ථාව සාමාන්‍ය ජීවිතයේත් වෙනවා. නමුත් එතකොට පැහැදිලි තත්වයකින් තේරුම් ගන්න පුළුවන් මේක මේ අනාත්ම චිත්ත නියාමයක් වැඩ කරනවා මිසක් අර මගේ කියලා අල්ලගත්ත සිතුවිලි වලට පෝෂණය කරපු ඒ දෘෂ්ටිය නිදහස් වීමක්. ඉතින් එතෙන්දි සාමිනාස මට ඒ දැනෙච්ච එක දෙයක් තමයි කොච්චර අපි ඒ දේ කරත් සමහර විට වහන්සේගෙන් ඒ ලැබෙන පණිවිඩය තුලින් යම්කිසි ගොඩක් निराකරණය කිරීමක් වෙනවා. විශේෂයෙන්ම පංචත්ති සූත්‍රයට සවන් දීමේදී
ඔබ වහන්සේ ගත්ත අර සීසෝ එකේ උදාහරණය අරගෙන ඔබ වහන්සේ පැහැදිලි කරා සීසෝ එකේ අන්ත දෙකේ ඉඳගෙන මැද පිවටල් පොයින්ට් එක තියෙනවා. ඒතකොට සීසෝ එකේ වෙන උච්චාවචනය එහෙම නැත්නම් චලනය කොන් දෙකේ ඉන්නකොට වැඩි. ඒ සීසෝ එක පැද්ද වෙන ෆ්‍රීකවන්සි එක එහෙම නැත්නම් වහන්සේකට වෙන වචනයක් පාවිච්චි කරා. ඒ චලනය වෙන ප්‍රමාණය මැදට එන්න අඩු වෙනවා. ඒක මට දැනුනේ කෙරෝලේ ඉඳිද්දී අපිට තිබුණු විශේෂයෙන්ම සිත සමාධිමත් වෙලා එහෙම නැත්තම් කෙලෙසයක් ඇවිල්ලා තලා පොඩි කරගෙන යනවා. එතකොට දැනෙන තමන්ට දැනෙන සිතට දැනෙන පශ්චාත්තාපය එහෙම නැත්තම් දැනෙන දොම්නස ඒ ප්‍රමාණයට මේ ෆ්‍රීකවන්සි එක ඒ විදිහටම වැඩ කරනවා. නිදහස් භාවයේ ඉඳලා විවේකයේ ඉඳලා ආපහු කෙලසෙනවා ආපහු විවේක හැරෙනවා. ඔහොම බලන් ඉඳීමේ හැකියාවක් එනවා රියැක්ෂන් එකකින් තොරව. ඉතින් ඒක මට තේරුණු විදිහට මැදට එනවා කියන්නේ අර දෙකම වැඩ කරන චත්තාපේ එන්න වැඩේ සිද්ධ වෙනවා. හිත නියමයක් වැඩ කරනවා. ඒකට දුක් කරදර නොගෙන ඉන්න පුළුවන් මනසක් ටිකෙන් ටික හැදෙනවා. අන්තිමට මොකද කිව්වේ? ඉවරයි කියලාද? ඔව් මම කිව්වේ ස්වාමීන් වහන්සේ ඒක තමයි ප්‍රකාශය. මම ස්වාමීන් වහන්සේගේ අදහස් උපදි විවේක සයිස් එකට ඇවිල්ලා ඔගේ කතාව නිකන් නේ. එහෙමද? දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කියන්න බෑ ඇත්ත තමයි. දැන් දෙන්න හදන්නේ නිකන් නවවලා දෙන්නේ නිකන්. ඒ නිසා දැන් මට තැනක් නැහැ. දැන් ඔහොම කතා කරන්න ගියා. මම ඒකයි මේ අප්සෙට් එකේ ඉන්නේ. දැන් මම මොකද්ද කියන්නේ දැන්? දැන් මටත් උඩින් කතා කරන්න ගියා. ඔබට පුළුවන් ද මේ මෙහෙම චිත්‍රයක් අඳින්න? සීසෝ එක අඳිනවා. සීසෝ එකේ එක පළුවකදී ඉහළ පහළ යන තරංග ආයාමයේ වැඩි. උච්චාවච භාවයේ වැඩි. ඒකේ මැදට එnde ඉහළ පහළ යන ගත අඩු වෙනකොට පහළට යෑමේදී පශ්චාත්තාවපයක් එනවනම් පශ්චාත්තාවපේ හැෙම්ම තියෙනවා. නමුත් පහළට එන ප්‍රමාණය අඩු වෙනවා නිසා පශ්චාත්තාවපයත් අඩු වෙනවා. මැදට එnde ක්‍රියාව නම් එකමයි. හැබැයි හිත කරදර ගන්න ප්‍රමාණය එnde අඩු වෙනවා. ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය අඩු වෙනවා. මොකද පහළට වැටෙන ප්‍රමාණය අඩුයි. හැබැයි එකම තරංග ආයාමයේ දුවන්නේ මේක. මැද හිටියත් ඒ වෙලාවටම තමයි එක සැරයක් කියලා පහළට එන්නේ. කෙලවර හිටියත් ඒ තරම තමයි. ඒක තමයි සයිසෙක් නිව්ටන් දැක්කේ. එයා පල්ලියේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නකොට ඒක ඉල්ලලා තියෙන පහනක් පත්තු වී මෙහෙම පැද්දෙනවලු. ඉතින් එයා දැක්කලු කොච්චර වේගෙන් පැද්දුනත් කොච්චර හිමීට පැද්දුනත් එක පැද්දීමකට ගන්න වෙලාව හරියටම ඉච්චරයි. කොච්චර හිමීට ගියත් හයියෙන් ගියත් එක සැරයක් ගිහිල්ලා ආපහු වෙන්න එකම වෙලාව. ඒක තමයි ඔර්ලෝසුව හදාගත්තේ. හැබැයි ඒකට තදින්ම බලපානවා දිග. උෂ්ණත්වය වැඩි වෙනකොට දිග මිලිමීටර ගානකින් වැඩි වෙනවා. එතකොට තරංග ආයමේ මේ වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඔර්ලෝසු බට්ට හොයාගත්තේ ඒ වගේ විශාල දෙයකින්. බුදුජානනාංශයකට කිව්වේ අන්ත දෙක අතහැරපන්. උසීසෝගේ මැදට වරෙන්. හැබැයි මැදත් අර පැද්දීමම ඒ තරංගයම තියෙනවා සියුම් වෙලා. ඒ නිසා මැද ඇලෙන්නත් එපා. ඉතින් කවුරුත් ඕක දැකලා තියෙන කාටවත් ඕක කියන්න දෙයක් නැහැ. ඉතින් මම ඒකෙදි කියන දේ තමයි ඔර්ලෝසු බට්ට පැද්දෙන වෙලාවක යා නිශ්චල වෙන්නේ හරි මැද කියලා හිතන්නවත් බෑ. ඉතින් තමයි වේගෙම යන්නේ. කොනේ තමයි නතර වෙනවා පේන්නේ. හිතියොත් බලාගෙන ගොඩාක් වෙලා අන්තිමට නතර වෙන්නේ වයින් නතර වෙච්චාම මැද. ඒක නෙවෙයි. ඒකට වෙනමම භෞතික විද්‍යාව උගන්වනවා. ඒ චක්‍රාකාර ගමනක් ප්‍රක්ෂේපණය කරලා ගත්තොත් මේ විස්කම්බේ දිගේ ඒ වේග වෙන හැටි. ඉතින් ඒක අල්ලින්ම මනස විකෘති කරන ධර්මතාවයක්. ඒක තමයි රේඛීය ගමන සහ තරංගාකාර ගමනේ වෙනස් වෙන හැටි. ශක්ති ගමන් කරන්නේ වලයක අංශු ගමන් කරන්නේ රේඛීය ක්‍රමයකට ස්වභාවයෙන්. ඉතින් ওই දෙක අතර වස්තුවක් කියලා මැටර් එකට වැටෙන එකයි එහෙම නැත්නම් මැටර් වෙන්න ඉස්සෙල්ලා එනර්ජි එකයි එනර්ජි collapse into matter කියන දෙක গুপ্তකමක් නැහැ උතන. එනර්ජි non local වැඩ කරන්නේ. එනර්ජි specific gravity නෑ.
දෙයක් බවට වස්තුවක් බවට පත්වෙච්ච ගම රේඛීය ක්‍රමය තමයි යාගේ ස්වභාවික ගමන. එතකොට දිශාගණතියක් තියෙනවා, ශිෂ්ට ගුරුත්වයක් තියෙනවා. එතනින් ගියාම මේ තැනක් තියෙනවා. ඉතින් ওই දෙක අතර සම්බන්ධතාවය උගන්වන්න කියලා අපිට හිටපු සර් දක්ෂයි හිටිය හරියට කියලා දෙන්න උත්සාහ කරා. හැබැයි මන් දැනගෙන හිටියේ නෑ මේක මේ ක්වොන්ටම් ෆිසික්ස් පැත්තට තල්ලු කරන දෙයක් කියලා. ඉතින් ඒ නිසා ඔක ලස්සන්ට නම් නෙවෙයි මං කියන්නේ. රූපාකාරයෙන් දක්වන්න පුළුවන්. අපි මේ පොඩි ළමයි වගේ සීසෝ එකේ කෙලවරේ ඉඳ ගන්න දඟලන දැඟලිල්ලක්. ඉඩ නැතිකම නිසා හෝ කමන්නේ මැදට ආවොත් අර තරංගයේම වැඩ කරනවා. එච්චර උච්චාවච නැහැ. එතකොට ඒකේ වැරද්දක් වුණොත් පශ්චාත්තාපෙත් නැහැ. ප්‍රතික්‍රියාවක් නැහැ. තියෙනවා අඩුයි. අරක කවදාකවත් බුද්ධි විඳලා Tamanට නිර්ණය කරන්න බෑ කවුරු හරි කියලා දුන්නේ නැත්තම්. අන්වේ ඥාන නැත්තම් මේක තේරෙන්නේ නැහැ. ඉතින් භාවනාදී වෙන්නේ ආනාපානිය අර ගොරෝසු ආනාපානියලා සියුම් ආනාපානට එනකොට ආනාපානිය කැඩුනයි කියලා හෝ නැවත ආනාපානට ආවයි කියලා හෝ ඇති වෙන ප්‍රතික්‍රියාව අඩු වෙන්න පටන් ගන්නවා. ඒක ආතතිය සහ අසහනය අඩු කරන්න හේතු වෙනවා. නමුත් අපි ආස්වාස ප්‍රසවාස දෙකේ වෙනස දැක්කට ආස්වාසෙන් ආස්වාසයට වෙනසක් වෙනවා කියලා දකින්න අපි ළඟ නැහැනේ මේ ඥානයක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ දීගං වාස්ස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති රසං වාස්ස සන්තෝ රසං අස්ස සාමිති පජානාති කියන්නේ. ඉතින් ඕක මම සුබතරමින් දැද්දී ඔය ඉන්න කට්ටිය මට කිව්වා කියලා දෙන්න කියලා. කියන්නේ මම පැවිදි වෙන්න ඉන්න වෙලාවේදී. කියන්න මම උත්සාහ කරා බොහෝම ලාමක ප්‍රකාශ වගේක් මගෙන් ආවේ. අපි කවදාකවත් ආස්වාද ප්‍රසවාස දෙකේ වෙනස බලන්න ගියා මිසක්කා ආස්වාසෙන් ආස්වාසයට වෙනස් බලන්නේ නැහෙනි. වමේ දකුණේ වෙනස දැක්කට තියන්න වමෙන් වමට මොකද වෙන්නේ කියලා. වෙන්නේ මොකද්ද? ආයාසයෙන් කරපේක අනායාසයෙන් වෙනවා. මමයා ඉන්ටර්ප්‍රීට් කරලා මමයා නැතුව වෙනවා. ප්‍රසවාසයත් එක්ක අතිනත් බැඳ ගන්න නැතුව ආශ්වාසය සිද්ධ වෙලා අන්තිමට මේ ප්‍රසවාසයත් එක්ක අතිනත් බැඳ ගන්න. අන්න ওই වෙනස තමයි ඕක්කාර ජනක වෙන්නේ. ඕකේ තමයි පිස්සු හැදෙන්නේ. ඕකේ තමයි සීමා මරියාදාවල් කඩලා යන්නේ. ඕකේ තමයි භාෂාව ඉක්මවන්නේ. ඕකෙන් තමයි පුද්ගලයා ආධ්‍යාත්මයට වැටෙන්නේ. ඉතින් ඒක විස්තර කරලා දෙන්න කාටවත් කමඨාන් සුද්ධ කරනකොට තේරෙන්නේ නැහැ. කමඨාන් වාතාවරයට ලියන්න බෑ. මොකද භාෂාව අතික්‍රාන්තයි. සීමාව අතික්‍රාන්තයි. මේ ආස්වාස් ප්‍රසවාස කියලා හිතාගෙන බල ඉනකොට ආස්වාසේ සංසන්දනය කරලා යනකොට මේන් අර ආස්වාසේ ප්‍රසවාසේ දෙක අතර තිබුණ වෙනස නැති වෙන්න පටන් ගන්නවා. අපේ හිත මොන තාලෙන්වත් කැමති නැහැ ඒක දකින්න හෝ ලියන්න හෝ ප්‍රකාශ කරන්න. ඒක ආත්ම නිෂේධනයක් වගේ පේන. බලාපොරොත්තු සුන්වීමක් වගේ. ඉතින් ඒකට කට උතර දීලා ගණ්ඩ ගියොත් කන්ඩිෂනින් වෙනවා. මේ පුද්ගලයා තත්ත්වගත කරන්න වෙනවා. ඉතින් පණ්ඩිතසාංශ මේකට ආප්තෝපදේශ වගේක් ලියලා ඒ ලියපු රචනය ඉතාමත්ම සයිකියාට්‍රික් පැත්තෙන් ගත්තත් මානවයාගේ මේ පරිණාමයේ පැත්තෙන් ගත්තත් තාම ගැඹුරක් තියෙනවා. ඒක බුරුමේ හරි ප්‍රසිද්ධයි. බුරුමේ බොහොම කියලා දෙනවා. මෙන්න මෙහෙමයි මේක වෙන්නේ. ඒ නිසා දැනගෙන හිටියොත් ලේසි කියලා. ඉතින් ඒගොල්ලෝගේ නියාමයක් හදලා තියෙන නිසා ත්‍රිපිටකය කියවන්න ඉස්සලා අපි කියන්නේ අහලා හිටපන්. අපි තමයි උඹලට මේ කියලා දෙන්නේ. බත් කන්නේ අතින්ද හැන්දෙන් ගෑරපු වෙන්ද වමෙන්ද හැන්ද අල්ලන්නේ වන්දේ ගෑරපු අල්ලන්නේ කියලා දෙන්නේ. කියලා ඒගොල්ලෝ අධිකාරී ශක්තියක් කරන් තියාගෙන. ඉතින් ඒක දැකපු ගමන් මම කරපු දේ පරිවර්තනය කරුවා. පරිවර්තනය කරලා මම ගිහිල්ලා කඳුබොඩ ගිහිල්ලා කතා කරා මේක අපි අච්චු ගාම ඊට පස්සේ අපි පරිවර්තනය කරලා තියෙනවා සයන්සුක කරන්න එපා. ලංකාවේ මිනිස්සු භාවනා කරන්නේ බොරුව. එකෙකුටවත් නිවන් දකින්න ඕනේ නැහැ. ඌවා ගැව්වට බලන්නේ නැහැ කිව්වා. කිසිම කෙනෙක් සීරියස් භාවනා කරන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් ඔය පාර්ට් ටයිම් ජොබ් එකට වගේ ඔය භාවනා කරනවා. කිසි කෙනෙක් සීරියස් නැහැ. මම කිව්වා එහෙම කියන්න එපා. මේකේ සීරියස් කට්ටිය ඉන්නවා. ඉතින් එහෙමනම් මෙන්න අපේ පරිවර්තනය කියලා මට දීලා මම ඒක පරිවර්තනය කරුවා යෝගාවචර උපදේශනය කියලා. මේ කොහොමද සටහන් ආකාර ස්වභාව ලක්ෂණ හරහා මේ matter and energy කියන දෙක හරහා මේ සුළු කාලයකදී හිත භාවනා ආරමුණත් භාවනා හිතෙත් විපරිණාමයක් කරා නොසී අනපේක්ෂිත තැනකට හිත වැටෙනවා. එහෙම නැත්නම් අනායාස තැනකට හිත වැටෙනවා. පාලනය කරගන්න බැරි තැනකට හිත වැටෙනවා. ඒකට වක්කාර වෙනවා. ඒකට ඇලර්ජික් රියැක්ෂන් එනවා. කැරකෙන්න පටන් ගන්නවා. දඟලනවා, නලියනවා. ඉතින් ඔය ටික වෙන්නේ ඒ පරිණාමය තමයි. ඒ පරිණාම අවස්ථාව හුදකලාව ඉන්නකොට ලාභයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. සෙනග මැද හිටියොත් පිස්සු පිහට්ටෝ තමයි.
පිස්සු පියාට්ටොත් එක්ක ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි යත් පිස්සු ගෙලනකොට කට්ටියටත් පිස්සු පියාට්ටු නම් ප්‍රශ්නයක් නැහැ. දැන් නිසන්වනේ කවුරුත් පිස්සු ගෙලියට වැඩිය ඊයේ පෙරද මට මේ බුද්ධික කතා කරා. කතාවල කිව්වා සංසේ මම කොහොම සන්තෝෂයි hina වෙලා ඉන්න මොකද කියන්නේ කියලා. නෝනා කිව්වලු උඹ පොඩ්ඩක් කතා කරලා බලපන් කියලා. මෙහෙදී බැඳගෙන අරගෙන ගියේ. අල්ලපු ගෙද මිනිහා ගාඩ ගිහලා බෝතලෙන් ගහම ඔලුව කුඩු වෙන්න ගැව්වා. මේ අහිංසක මිනිස්සයා. ඊට පස්සේ සම්නික්‍රම මොකක්වත් නැතුව පැත්තකට වෙලා ඉඳලා පස්සේ නෑ ඔහොම නේ ටිකක් සාමාන්‍ය විදිහට හිටපන් කියලා දැන් hina වෙලා කතා කරනවා. ඉතින් ආයෙත් එන්න ඇහුවේ නෑ මේ සැරේ. මොකද හොද්දට මහන්සියලා වැඩ කරපන් තන්නේ කර ශරීර හොරකමේ තියෙන භාවනාව. මහන්සි වෙනවනෝ කිසිම ලෙඩක් නැහැ. මේගොල්ලෝ හිතනවා භාවනා කරනවා කියන්නේ අත අපිට අතක් තියාන ගල් ගුවාවටලා ඉන්න කියලා. ඒකත් ඕන තමයි. ඒකත් අවශ්‍යයි. නමුත් මේ මහන්සි ස්වේදේ පිට වෙන්නේ නැත්නම් ඇගේ ඕක පිට කරන්න බෑ භාවනාවේ. ඒකට ඒ දුෂ්කර ක්‍රියා ටික කරන්න ඕනේ. පින්න පාතේ යන්න ඕනේ. වත පිළිවෙත කරන්න ඕනේ. එතකොට අර මේවට ක්‍රමසාවිදි එළියට එනවා. ඉතින් ඒ නිසා මේ වෙනස මේ රේඛීය චලනයකට යන විස්කම්භය දිගේ යන ප්‍රක්ෂේපණයත් වටවලල්ලේ යන දෝලන චක්‍රයත් අතර සමභාවය බැලුවොත් පේනවා එන්න මට පේන විදිහට මේ අංශුවක් සහ ශක්තියක් අතර ක්‍රියාකාරීත්වය. ඉතින් මේ දෙක අතර මාරුව ලොකු සංහස පෙන්ලා දීලා තියෙන්නේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යමය වීම සහ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍යමය වීම කියලා. ඉතින් එතකොට ඒක පේන්නේ නිකන් ගුප්ත ධර්මයක් වගේ. කිසිම গুপ্তකමක් නැහැ. විද්‍යානුකූලව පෙන්නනවා. භෞතික විද්‍යාව පෙන්නනවා මෙහෙම කැරකෙන මේ බට්ටෙක් දෝලන බට්ටෙක් දාලා ඒකට සාපේක්ෂව විස්කම්භය දිගේ සිදුවෙන ප්‍රක්ෂේපණය පෙන්නලා ඒ දෙක අතර සම්බන්ධතාවය. කොහෙද මන් දන්නේ තියෙනවා මේ මට මතක නැහැ සයන්ස් ලයිබ්‍රරි එකක් තට්ටු පහක විතර ගොඩනැගිල්ලක් ඒකේ මැද මුදුනට වෙනකම් වහලේ පේන්න හැදලා ඒකේ දිග ඔර්ලෝසු බට්ටෙක් ඉන්නවා මේ යකඩ බෝලයක් කරකිනවා. ඒකේ අග යකඩ බෝලේ යටපැත්තට උලක් තියෙනවා. වටේට මේ ඒ කරකින වේගය හැමදාම එක ගාන. අවුරුදු ගාණක් මේක පැද්දෙනවා. ඒ පැද්දෙනකොට මෙයා මේ වටේටත් යමනක් යනවා. වැටේට යනකොට හැප්පිලා වැටෙන්න කෝටු තියලා තියෙනවා. ඒ කෝටු වැටෙන ප්‍රමාණය පෙන්නනවා මේ කැරකුණාට එයා මේ ලෝකේ කැරකෙනකොට කැරකෙන දිශාවේ දේශගත අන්තගත මේ දේශාන්ත අක්ෂාංශ මාරු කරනවා. ඉතින් අර කැරකෙන වේගය එකමයි. එහාට මෙහාට පැද්දෙන වේගය එකමයි. ඒකට එන්න උසයි. තට්ටු පහක බිල්ඩින් එකක් තරම් උසයි. ඉතින් ඒ චක්‍රේ පේන්න තියෙනවා මේ ඔර්ලෝසු බට්ටගේ මුළු ලෝකෙම ඉන්නවා. ගුරුත්වාකර්ෂණය කතා කරනවා, ඒකේ භ්‍රමණ වේග කතා කරනවා, ඒකේ ශක්ති කතා කරනවා, ඒකේ ද්‍රව්‍ය කතා කරනවා, ඒකේ ඉතින් බලාගෙන ඉන්න ඕන අවුරුදු ගාණක්. එයා වරින් වර එක එක කට්ට පන්න මේ හිටවලා තියෙන කෝටු පන්න වටවලල්ලේ ගමනකුත් යනවා. ඉතින් මේ වගේ අපේ භාවනා කරනකොට මේ ආස්වාද ප්‍රසවාසයේ තියෙන වෙනස්කම්, ආස්වාසයෙන් ආස්වාදයේ තියෙන වෙනස්කම්, ඒක දිහා බලනකොට හිතේ ඇති වෙන වෙනස්කම්, ඊට පස්සේ මේ හිත තමා විසින්ම ඉන්නේ මෝඩකමක කියලා තේරුම් ගන්න එක. ඒවා ඉතින් සාමාන්‍ය රේඛීය අධ්‍යාපන ක්‍රමයට උගන්වන්න බෑ. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමේ තන්නේ කර ඔළුව ක්‍රේල් කරන අධ්‍යාපනයක් තියෙන. බාහිරයට දාලා අර භෞතික විද්‍යාව, රසායන විද්‍යාව කියලා පිස්සු කෙලවනවා. උඹට මොකද වෙන්නේ කියලා ආපුවාම මැරෙන වෙලාව විතරයි ඌට මතක් වෙන්නේ යකෝ හුස්මත් ගත්තනම එතනයි වැඩේ තියෙන්නේ කියලා. ඉතින් මැරෙන්න ඉස්සලා කිව්වොත් එimhe හුස්ම ටිකක් ගනින් කියලා අනේ සෝන්ත මැරෙන එක ලබයි නම් හුස්ම නම් බෑ කියන. මැරෙන එක ලේසි. හුස්ම අහුවෙන්නේ නැහැ. හුස්ම ගන්න බෑ. ඒ කියන්නේ හුස්ම ගන්න තටමනවා. මේ හුස්ම ගන්නවා කොහොම කරුවත් හුස්ම ගන්න. ගන්න එක දිහා බලපන් කිව්වොත් ඊට වැඩි වදයක් නැහැ. ඊ අපි ගියා ඔය මේ ගුරු පුහුණු වැඩකට දෙයියෝ විතර. ඉතින් පළවෙනි වතාවට ගුරුවරට වෙලා දවස් 3ක් ඉඳලා ඒගොල්ලෝ බහතෝරනවා. වැඩක් නැතුව එහාට මෙහාට ඇවිදිනකොට මට මොකද වෙන්නේ? තේරුමක් නැතුව හුස්ම දිහා බලාගෙන ඉන්නකොට මේක මේ පේන ගැඹුර මේ දවස් 3ක් පෙන්නලා. ඉතින් අපෙන් ගිය කට්ටිය චන්ද්‍රරත්න සාරයත් කියන යට්ටියට දෙන්න බෑ පණිවිඩේ. මොකද ඒගොල්ලෝ ඉන්නේ මේ සේවා වැඩ කරන මානසිකත්වයක භාවනා මධ්‍යස්ථානයක නෙවෙයි. නමුත් කතා කරනකොට පේනවා වැදිලා. වැදිලා යන්තමට තේරලා තියෙනවා. ඒ කියන්නේ සත්‍යානුබෝධයට ඇවිල්ලා යන්තම්. කොච්චර කාලයක් ඔක පුහුණු කරන්න වේද අභ්‍යන්තරගත කරන්න. ඉතින් රස්සාවේ කවදද වෙලාවක් හම්බ වෙන්නේ මේ හුස්ම දිහා බලන්න.
බැලුවොත් ප්‍රොමෝෂන් නැහැ. ලොකු සර් කතා කරලා ටොක්ක්ක් අනේ ඔය සෙල්ලම් කරන්න එන්න බෑ ඉස්කෝලේ කියලා. දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියනවා විනාඩි 5ක් දෙන්න පන්තියෙන් පන්තියට මාරිනකොට ළමයින්ට හුස්ම ගන්න. හැම සුමානකටම පැයක් දෙන්න ළමයින්ට හුස්ම ගන්න. ඉස්කෝලේ පටන් ගන්නකොට විනාඩි 10ක් දෙන්න ළමයින්ට හුස්ම ගන්න. ඉතින් ඒක විශාල විප්ලවයක්. මේ සතිපාසල අපි දියත් කරපු එකෙන්. ඉතින් එතකොට ගුරුවරුයි ළමයි ඔක්කොම ඇවිල්ලා පොඩ්ඩක් නිකන් හුස්ම ගන්න. නිකන් මම හුස්ම ගන්න. ගණන් පත්‍රය දකින්නකොට ඒ ළමයි කියනකොට හුස්ම ගන්න බැරුව ගියාලු. මොකද මේ ගණන් අමාරුයි. මේ හුස්ම ගන්න උගන්නන්න. ඉතින් මේකට බුදු කෙනෙක් එන්න එපා. මේ මෙච්චර විෂයානුබද්ධ සබ්ජෙක්ට් මැටර් ස්පෙෂලිස්ට්ලා මේ ඔරුව ක්‍රේල් කරනකොට මේ නිකන් හිටපන් කියන්නේ. කවුරුත් පිළිගන්නේ ඒකේ විද්‍යාවක් තියෙනවා කියලා විෂයක් තියෙනවා කියලා කලියොත්තක් තියෙනවා කියලා අයියෝ 60 පිල්ල හොට බෙමෙන් තාම නම් අපි යන්නම් පන්සලට. ඉතින් එදාට නම් සිල් ගමු. එදාට නම් මේ භාවනා කරමු. මේ ඉස්කෝලේ යන ළමෙන්ට ඕක ගන්නන්න එපා. ඇත්තට මොකද වෙන්නේ බෑන්ඩ් ඉස්කෝල ළමෙන්ට සතිපාසල ගියාට පස්සේ එක එකක් ඉගෙන ගන්න නැහැ. මොන කුණු හරපෙට ඉගෙනගෙන උන් දන්නවා පැහැදිලිවම පළවෙනි වෙන්න පුළුවන්. පළවෙනි වෙච්චාම පිස්සුම තමයි. ඉතින් මට 3-4 දෙනෙක් ක්ලියර් තියෙනවා. සංස පළවෙනි වෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඉගෙනගෙන ඇති වෙලේ මොකද්ද? දැන් අපිට පේනෝනේ අම්මයි තාත්තයි දෙන්නම ඉගෙනගෙන හම්බෙන තරම් ළමයි ඕටිස්ටික්. ඒ දෙන්නම උගත්තු. ඉතින් මේ උගෙනගෙන ගිහලා ඌට හේතුනොත් එමු උගත් කෙල්ලෙක් අනිවාර්යයෙන්ම හම්බෙන්න ළමයට පිස්සු. ඒක දැන් ට්‍රෙන්ඩ් එක හොයාගෙන තියෙන්නේ. නිසා ගමේ කෙල්ලෙක් බැඳපන්. නිකන් සාමාන්‍ය ගොරක කද්දාක ඕටිස්ටික් නෑ. ඒක ගහනවා මිනිහටත් ගහනවා ඒ වැඩි ගෙනිය. එහෙනම් කෙල්ලෙකුට කියලා තියෙන්නේ ගොරකෙක් බැඳපන්. පුවක් ගස් කඩන එකේ මල් කපන එකේ කද්දාක ප්‍රශ්න නැහැ. පවුල් මං කියන්නේ පවුල් කන්නේ කොහොමද එකක් කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. ලැබෙන දරුවට ඕටිස්ටික් නම් භාවනා කරන්න ඕටිස්ටික් එනවනම් වෙනවා ෂුවර්. ඒකේ දෙකක් නැහැ. අපි ආටිකල් එක ලියාගෙන යනවා මේ දවස්වල භාවනා කරනකොට මේ මිනිස්සුන්ට දේවල් එපා වෙලා ඔය කැරක් ඉන්න පටන් ගන්නවා. ඕටිසම් එනවා. ඉතින් ඒකට සයිකියාට්‍රික් වල තියෙන භයානක ලෙඩක් සනීප කරන්න බැරි එකක් ඒක. බුදුරජාණන්සේගෙන ඕටිස්ටික් ආවොත් වැඩේ හරි. සත්‍යානුබෝධ. ඊට සත්‍යානුපatti තියෙන්නේ ඒකම කරපන්. ඒ කට්ටිය එන්න නිස්සන්න වනේට අපි ඒ කරකවන හැටි කියලා දෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යාපන ක්‍රමයට සහ ජීවන රටාවට සහ දේශපාලන ක්‍රමයට බරපතල අභියෝගයක් ඒකයි බුදුරජාණන් කියන්නේ ඒක බලපෑම් කරන්න එපා. ඔක්කොටම කරන්න බෑ. මේක දීලා තියපන් කැමති කෙනෙක් බෙදානකයි. එහෙම නැතු ඔක්කොම කළ යුතු කියන තරම් අපි සාහසික විය යුතු නෑ. ඒක ලස්සනට පේනවා ඔය පංචත්තේ සූත්‍රය ඇත්තරම යෝජනා කරලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ බණ කියනකම් මටත් හරියට එල්ලයක් තිබුණේ නෑ බණවල. 3-4 යනකොට තේරෙන්න පටන් ගත්තා මේ බ්‍රහ්මජාල සූත්‍රය කියන එකම ආයසරයක් පුදුරජාන්සේ වෙන ක්‍රමයකට කියනවා. ඊට පස්සේ පෙරලිය ගන්න වෙලාවේදී චංකි සූත්‍රයේ තියෙන කාරණා ටික මම හිතුවේ චංකි සූත්‍රේ විතරමයි ටික තියෙන්නේ කියලා. මෙන්න මේකට අරගෙන පේනවා මිනිස්සෙක් යමක් ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රම පහයි තියෙන්නේ. ඒ ක්‍රම පහම වැරදි. ඒ ක්‍රම පහෙන් පිට ක්‍රමයකුත් නැහැ. ඒකම නැවත නැවත කිරීමෙන් කරපන් කියලා හරි ලස්සනට ඒක මේ දැන් අපි නෙමේ භාවනා වැඩමුළුවට මාතෘකා තෝරන්නේ. මේ මාතෘකා තෝරන කට්ටිය ඇදලා දාපු සූත්‍රයක් මේක. මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක්. පුදුමාකාර ගැඹුරක් තියෙනවා. හැබැයි අර සීල විසුද්ධි චිත්ත විසුද්ධි නැති අයට තේරෙන්නේ නැහැ මේක. සීල විසුද්ධි චිත්ත පව් කරලා ගිය ditthi විසුද්ධි මට්ටමට මෝරපු කෙනාට එහෙම නැත්නම් කියනනම් මේ වැඩි වියපත් වෙච්ච කෙනාට තේරෙනවා අපි භාවනා කරනවා කියලා පිස්සු කෙලින්න හැටි. ඒකේ තියෙන ඔක්කොම භාවනා කරන කට්ටියට පිස්සු කෙලින්න හැටි ඒක ලස්සනට විස්තර කරනවා අනාලිය හාමුදුරුවෝ මේ දෘෂ්ටි එන්නේ භාවනා සාර්ථක වෙච්ච අයට විතරයි. බය හිතෙනවා භාවනා කරන්න. කාට හරි කියන්නත් බය හිතෙනවා. අනිවාර්යයෙන්ම භාවනා කරුවොත් 49ක් දෘෂ්ටි එන්නේ සමතේ ධ්‍යාන මට්ටමට ගිය හැට විතරයි. ඊටු 13 එන්නේ උග්‍ර ඥානවන්තය. ඉන්නේ ඥානයක් නැත්නම් සමතයක් නැත්නම් දිට්ටි ප්‍රශ්නයක් නැහැ. උඩ පාං නැති ප්‍රශ්න තියෙනවා, සම්බෝල නැති ප්‍රශ්න තියෙනවා. ඒ මිසක් ඔය දෘෂ්ටි ප්‍රශ්න නැහැ. දෘෂ්ටි ප්‍රශ්න කියලා කියන්නේ නම්බුකාර ලෙඩක්. ඒක දාලා තමයි ඒ දෘෂ්ටිය අවුස්සලා එහෙම නැත්නම් පිස්සු ඇද්දලලා තමයි දෘෂ්ටියෙන් එළියට ගන්න. බුදුහාමුදුරු ඉන්න කාලෙම සත්‍යාස්ත්‍රූර්ථේ කීටියා බුදුහාමුදුරු ගැලෙන්න ගියේ නැහැ. දැන් අද බුද්ධ ආගම ඇතුලේ සත්‍යාස්ත්‍රූන්ට වැඩි හපක්. ගැටෙන්න යන්න එපා.
අපිට එහෙම මේ ගහපා දෙන්න ඕන කමක් නැහැ. මේක අතක්ක අවචරයි. තේරෙනවා අපි ගැටෙන්න යනවා නම් අපි දෘෂ්ටියක ඉඳලා ගැටෙන්න ඕන. මේක නෑ මේකේ තියෙන්නේ අපි අවිරුද්ධ ප්‍රතිපදාව එින් දාගත්ත මෙහෙන් දාගත්ත ගියා. උඹ සීසෝ එකේ කෙලවරෙම ඉඳ ගන්න වාඩි වෙන්න දඟලන්න එපා. මැද වාඩි උනායි කියලා උඹ ඒ කක්කාවෙමයි ඉන්නේ. මැද පිවට් එකේ වාඩි වුණත් ඒ කක්කාවෙමයි ඉන්නේ. උඹ හිතන්න එපා මේ මැද වාඩි උනායි කියලා මම සුද්ධවන්තෙක් උනායි කියලා. හැබැයි මේ සෙල්ලම පේනවා දැන්. කෙලවරේ වාඩි වෙන්න නටබු නැටිල්ලත් මිනිස්සු වැඩි නිසා හෝ ටිකට් එකක් ගන්න බැරි වෙච්ච නිසා හෝ මැදට ඇවිල්ලා ඒක වාසී කියලා හිතන්න ගියාම ඔන්න සීසෝ පදිනවා කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඒ නිසා කමල් මේ නිරීක්ෂණ හොඳයි. හැබැයි බැරි වෙලා හරි මට උඩින් යන්න නටන්න එපා. ඒක භයානකයි. ඒක හරි නෑ. එහෙමයි සාවිනාත. අපිට තව අත් දෙකක් ඉස වෙලා තියෙනවා සාවිනාත. ඒ වගේම ලිඛිතව ලැබිච්ච තව පොඩි ප්‍රශ්න දෙකකුත් තියෙනවා සාවිනාත. ඔව්. අපි අත් දෙක ඔසපු අයට අවස්ථාව දෙමුද? එහෙමයි සාන්ස්. සුරංගනී අක්කා බ්‍රිස්බේන් වලින් අවස්ථාව තියෙනවා කතා කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ කතා කරපු දේවල් වලට මාත් අද උදේ පරියන්කේ ඉන්නකොට කරපු දෙයක් කියන්න මතක් වුණා. භාවනාවේ ඉන්නකොට ඔහොම සිතිවිලි එනවා. මම ගොඩක් වෙලාවට මේ සාමාන්‍ය ජීවිතයේදී වත්තේ තියෙන ඒ ගහක් කොලක් එක්ක ගොඩාක් වැඩ කරනවා. එහෙම ඉන්නකොට ඒ සිතිවිලිත් යනවා ගහෙන් ගහට ඔහොම කැරකෙනවා රවුමම. ඊට පස්සේ ගෙදර දොරේ කරන ඒවා ලංකාවට යනවා. ඔහොම රට පුරාම මන් නොදන්න තැන් නෙමෙයි මන් දන්න තැන් හරහා යනවා. එතකොට මට ඇත්තෙන්ම හිතුණා මේ අර මතක් වුණා ගාතාව දූරංගමං ඒක චරං කියන ගාතාවත්. ඊට පස්සේ මම හිතට මම ඇත්තෙන්ම කිව්වා වගේ දෙයක් තමයි කිව්වේ. එතකොට අත්දැකලා තියෙනවානේ මීට කලින් හිස් තැන් නොදන්න තැන්. ඇයි ඒ වගේ තැනකට ගිහින් ඉන්න කැමති නැද්ද කියලා මගේ හිතට එකපාරටම ආව අදහසක්. ඒත් එහෙම අදහසක් ආවට ඒ වගේ තැනකට යන්න මගේ හිත ලෑස්ති නැහැ. අර ඔක්කොම දේවල් අල්ලගෙන අර දවසේ තියෙන රුචි අරුචිකම් එක්කම තමයි හිත ඉන්නේ. දැන් ඒක ගැන ඔබ වහන්සේගෙන් පොඩි අදහසක් ගන්න කියලා කතා කරේ. බලන්න බුදු සාමිනේ දරන්න බෑසෝ ගිනි ඔද වටචරට තුනේ දන්න ටික තියෙනවා. නොදන්න එකට යන්න කැමති නෑ. බුදුන් සංගි 100 ලෝපන් කිව්වා. ටක් ගාලා බුදුහාම ඉස්සරහ රිදිත් නැතුව පිස්සු අම්මන්ට 100 ලෙව්වා. යගේ හිතේ යන්නෙම දරුවන්නමයි, ස්වාමියාටමයි, අම්මටමයි, අචිරති ගංගටමයි. ඔක්කොම නොදන්න දෙයකට හිත දාපු ගමන් ආට වගේ රුචිවාසිකම් මොකක්වත් නැහැ. සෝද පාළුවකට යනවා. එන්නේ නෑනේ. බලන්න බුදු සාමිනේ ඇින්නේ නෑනේ. දැන් එහෙනම් ස්වාමීන් වහන්සේ මේ සතිය තමයි අපි නොදන්න දේ. ඒකට හිත දාපුවම කොච්චර අකමැතිද බලන්න. මේ දන්න දේවල් අල්ලන්න තරම් කරනවා. අපි සිඩ්නි වල ඉන්න කොල්ලෙක් නිතුල කියලා ඌගේ අඩිය තියෙනකොට පොළවේ අදින්න නැති හැටි ගැන කතා කරනවා. දැන්ටත් අහන්නේ නැති. පඩිය තිබ්බහම පොළවේ වදින්න නැති හැටි. ඌට තේට වදින්න නැති හැටි. ඉතින් ඒකේ රුචි අරුචිකක් නැහැ. ඉතින් අපිට පුළුවන් ද යමක් කරනකොට අපි නොදන්න ගැන පැත්ත හිතන්න. හිතපු ගමන් ඉවරයි. මමත් ඉවරයි, සීමා මරියාදාවලුත් ඉවරයි, වාසාවත් ඉවරයි කියලා වෙනවා. අපිට දන්න ටික අල්ලගෙන තමයි අයියා වෙන්න හදන්නේ, අක්කා වෙන්න හදන්නේ. හැබැයි ඒක දන්නවනම් මේ මම මේ තරංග ගන්න හදන්නේ දන්න දේ තන්නේ කර කක්කා. අය ගන්නම දෙයක් නෑ. ඒක අර කක්කා ගොඩේ ඉන්න පුළුවන් නිසා හොඳයි. ඒකෙන් බල්ටියක් ගහන්න පුළුවන් නිසා. දන්න දේ තමයි අපි වෙනම ගරින්නේ. පෙමතෝ ජායති සෝකෝ. ඉතින් ඒ ඔක්කොම තියෙද්දිත් ඒ දන්න දේ අපි අතහැරලා එනවා. ගංගා තීරෙදී දරු දෙන්නත් නැති වුණා. පිම්බර සැමියා දර හොයන්න ගිහිල්ලා අනේ නපුරු සර්පයා ඒකත් අරගෙන ගියා. මගේ පොම්බලේ ගෙනියනවා මැදිවට මගේ දුංගල මිටියක් අරගෙන ගියා. අයියෝ කමල්ලේ පොම්බලේ සින්දෝල් දීලා හොයලා දීපන්කෝ. එහෙමයි සාවින්දස්. අයියෝ පොම්බලේ මැදිවට මගේ දුංගල මිටියක් අරන් ගියා. අයියෝ කියලා ඌ පොම්බලේ නැතුවට සින්දෝ කියන්නේ. ඒ මුරපොලිදි ගෑනිත් උසලා ඌ මෙහාට එන්න කියලා දුංගල මිටියත් උසලා. ඌට හරිම කනගාටු දුංගල මිටිය නැති වුණා. ඒ නැති එක ගැන හිතනවනම් ඌ එතනින් තමයි ඔන්න සින්දුවක් කියන්න හරි හිතන්නේ.
නිසා මේවා කියලා වෙනවා. සුරංගනි උඹ මේ වගේ සින්දු දෙක තුනක් කියපන්කෝ. පොම්බලේ සින්දු අහලා නැද්ද සුරංගනි? මං හිතන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අයියෝ වැඩක් නැහැ ජීවිතේ. අයියෝ වැඩක් නැහැ. ඒ දෙමළ මිනිස්සෙක් මේ මුරකාවුඩ මේ වෙලා යාපනයේ පැත්තේ ඉඳලා ලංකාවේ පැත්තට එනවා. ඒතර පොලිස් කාරෝ මෙයාගේ වයිෆ් උස්සනවා. පොම්බලේ කියලා කියන්නේ ගෑනිට දෙමළ භාෂාවෙන්. අයියෝ පොම්බලේ ඒ සින්දුවට නම දාලා තියෙන පොම්බලේ. ඌ කියනවා මේ පොම්බලේ ඉසුවට ගමන්නේ අප්පා මේට එන්න කියලා මේ දොංගල බිස්නස් එකක් කරන්න කියලා දොංගල මීට කියන දොංගල මීට ඉසු අප්පා දොංගල මීට පොම්බලේ පදිවට දොංගල මීටත් ගත්තා අයියෝ. ඔන්න වැරෙන්න ගියාම අපිට වෙන දේ හම්බ කරපු තේරපවදි වැඩ දොංගල මීටත් නැති වෙනවා. අර එක්කෙනෙක් කතා කරලා කියනවා තෙරපු දෙකක් නැති උනායි කියලා. ඉතින් මම ඒ ටික දැම්මා සුනන්දනන්දාවන්තර එදා ඉතල කතා කරන්නේ මයිත් එක්ක මං මේ ඉඳලා යනවා මැදිවට බලන්නකෝ සෙරප්පු දෙයක් තරන් කිල්ලයි කියලා. අනේ ඒ වෙලාවේ ඉඳලා සුනන්දනන්දාවන්තර මයිත් එක්ක තරහා වෙලා ඇත්තටම එහෙම අහිතකින් කිව්වා නෙවෙයි අප්පා. පොම්බලේ එසාව නැති දේ ගැන හිතනවා නම් බං අපි ඔක්කොම එකයි. ඒක කිව්වේ මේ කවුද මේ කාල් ජුන්. නොදන්න දේ අතින් අපි සියල්ලම සමානයි. දන්න දේෙන් තමයි යෝ ඊරපාරකන් තට්ටු මාරු මේ අයියා මේ අක්කා මේ ගෑනු මේ පිරිමි ඔක්කොම තියෙන්නේ. නොදන්න දේට කියන්නේ යුනිවර්සල් අන්කොන්ෂස් කියනවා. නැත්නම් ඒකට කියනවා කොස්මික් ලයිබ්‍රරි කියලා. ආකාශගත පුස්තකාලයක් තියෙනවා. උඹ දන්න දේ අතහැරපු ගමන් මේ පුස්තකාලෙ උඹට තේරෙනවා. ඇරෙනවා. මේ දන්න දේ තියෙන තාක්කල් මේ පුස්තකාලේ වැහිලා. ඒක දන්න දේ අතහැරපන්. එතකොට උඹ යන්නේ යුනිවර්සල් අන්කොන්ෂස් එකට. ඒකට ඔබට සියලු දේ තියෙනවා. ආයේ මේ කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒ දේ තැටියක තියලා අපිට පූජා කරයි. මේ ඔබ දෙන්න විදියක් නැහැ නේ. ඔබ මේ මොකද්ද කුණු හර්පයක් අල්ලන්නේ. මේ දන්න ටිකක් තියාගෙන ඉන්න. නොදන්න දේ තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ මේ නිතුලගේ එක ප්‍රොජෙක්ට් එක තව ඩෙවලොප් කරලා තියෙනවා අපේ මේ ටොරන්ටෝ ඉන්න පොඩි පුතෙක්. මේ කකුල තිබ්බහම ඒ කකුලේ බල සම්ප්‍රේෂණය වෙන හැටි කලාප 16කට 12කට කඩලා විලුඹට බර අරගෙන විලුඹේ පිට දාර දිගේ ඉස්සරහා කොට්ටේට ගිහිලා කොට්ටේ ඇඟිලි එකින් එකට ගිහිලා අන්තිමට සුලගිල්ලෙන් ඉස්සෙන හැටි. ඒක ඒ එක එකක් වෙනකොට කකුලේ පාදය වැඩ කරන හැටි. ඉතින් ඒක දැන් වීඩියෝ එකකට හදලා. ඊට පස්සේ මම මේකට දුන්නා මේ නිරෝෂ්ට මේකට රිෆ්ලෙක්සොලොජි chart එක පෙන්නන්න. එතකොට මේ විලුඹ පෑගෙනකොට මලබද්ද නැති වෙනවා. මේ අයින දිගේ යනකොට මේ දේවල් වල රිෆ්ලෙක්ෂන් වැඩ කරනවා. මේ තැන් වල යනකොට ඉතින් කකුල මෙහෙම තියලා ගන්නකොට ඇඟේ තියෙන මේ ඉන්ද්‍රිය උපකරණ එක එකක් උද්දීපන වෙනවා. මසාජ් කරනවා. ඉතින් ඒ වගේ සක්මනකදී නොදැනෙන කොටස් එයා ලස්සනට තේරුම් කරලා තියෙනවා. මේ කොටස් මගේ පොළවේ වදින්නේ නැහැ. නමුත් වැල්ල කැවිදිනකොට තනක විශ්ස කැවිදිනකොට ඒ නොදැනෙන කොටස් වදිනවා. ලේ වගේ කිචි කැවෙනවා. එතන තමයි භාවනාව තියෙන්නේ. මේ තනි පොළවේ සරිප්පු සපතු දාන ගියාට වදින කොටස් ටික විතරමයි වදින්නේ. ඒ නිසා අපි වරින් වර විෂම පොළවේ ඇවිදින්න ඕනේ. තනකොළ පොළවේ, වැලි පොළවේ. එතකොට අර මැද කෑල්ල කිචි කැවෙනවා. ඉතින් ඒක අසර්බයිජාන් වල ජීවත් වෙන මිනිස්සු කන්දේ නගින්න ඕනලු දර හොයණ්ඩයි වතුර හොයන්නයි කඩේ යන්නයි. ඉතින් නගින්නේ පඩි පෙළවල් වල. ඒ පඩි කොන්ක්‍රීට් දාලා නැහැ. ඉතින් මේ පඩියට තියලා කකුල ගන්න කොටයි පඩියෙන් බහින කොටයි ශරීපාදේ යනකොට එනකොට කවදාකවත් පෑගිච්ච නැති කොටස් පෑගෙනවා. එතකොට මස්පිඩු තද වෙනවා. කෙන්ඩ තද වෙනවා. ඊපස්සේ ගොරක දම්බල හොදන්න ඕනේ, බිනිවලකට දම්බල හොදන්න ඕනේ. මොකද සාමාන්‍ය පොළොව යනකොට ඒක වෙන්නේ නැහැ. ඉතින් අපි අමු හොර ජීවිතයක් ගත කරන්නේ මේ තනි පොළොවල් හදාගෙන. ඔය තමයි ශිෂ්ටාචාරය කියන්නේ. වස මේ පුවක් ගහක් නැගපන්. පුවක් ගහක් නැගිකොට වලල්ල දාගෙන නගිනකොට අර ලේවක දෙක টොප් එකට හිර වෙනවා පුවක් ගහට. දැන් මේ අපි පුවක් ගහ නැතුව තමයි අප්සෙට් එක තියෙන්නේ. ඉතින් අපි මේ කඩුවෙල පුවක් ගහ හරහා දාලා තිනවා. ඒකේ කොල්ලන් යන්න ගිහිල්ලා ඒකේ යනකොට එකෙක් පැදලා වැටිලා අත කඩලා ගියා. අය මාහිරි මල් කොල්ලෙක් අත මෙතනින් කඩලා ගියා. අනිත් බලනකොට එතනම ડોක්ටර් කෙනෙකුත් තියලා තිනවා. එතනම ඇම්බියුලන්ස් එකක් තිබිලා තිනවා. පතුරුත් තිබිලා තිනවා. පතුරුත් ගැට ගහලා ඉස්පිතාලේ ගෙනලා යුරිනල් පස්සේ අම්මට කියලා කිව්වා අන්න පුතාගේ අත කඩලා ඉස්පිතාලේ ගෙනිච්චයි කියලා. ඉතින් ඒ නැති ඒක වෙලා තියෙනවනේ කියලා ටෙලිෆෝන් කෝල් එක ගන්න නංගිට කතා කරලා නංගි මෙහෙම පුතා ඉස්පිතාලේ ගෙනත් තියෙනවා බලන්න මට පොඩ්ඩක් භාවනා කරන්න ඕනේ කියලා. අම්මට වයින්නවා. ගෙදර මිනිස්සයා ගාල්ලේ ඉඳලා ඇවිල්ලා තියෙන්නේ. අර මාසෙට ඒත් ගාණක් නැහැ.
හරිනේ දොස්තර ඉන්නවා, ඇම්බියුලන්ස් තියෙනවා, පතුරු බැඳලා ස්පිතාල ගිහලා තියෙන නංගිට ගිහලා පොඩ්ඩක් බලපන්. මම රිට්‍රීට් එක. ඒ නොදන්න දේ ටික උගන්වන්න ගියා නම් ඒක මහ පුදුම විශ්වවිද්‍යාලය. ඒතර බුදුහාමුදුරුවෝ ඉන්නවා. බුදුහාමුදුරුවෝගේ සර්වඥතා ඥානෙ තියෙන මේ දන්න දේ නෙවෙයි. ඉතින් කවදද අපි දන්න දේ අමතක නැසී නැති වෙන්න ඕන. නිින්ද යන්න ඕන. එහෙම නැත්නම් මේ නොදන්න පැත්ත බලන්න තරම් නිහතමානී වෙන්න ඕන. අහිංසක වෙන්න. ඉතින් එහෙමද භාවනා කරන්නේ අපි. අපි වාඩි වෙලා ඒ නොදැනීමට ධ්‍යාන හදන්නේ. සක්මන් කරනකොට නොදැනීමට ධ්‍යාන හදන්නේ. එහෙම නැත්නම් පීවර ගාන දැනගෙන මේ වම මේ වකුණ දැනගෙන දකුණ දැනගෙන යන ඉලක්කම් එකතු කිරීමද කියලා බලනකොට කවදද අපි දන්න තැනින් අනායාසයෙන් වෙන තැනට භාවනාව යන්නේ. කවදද අපි එතකොට හුස්ම ඉබේ වැටෙන තැනට යන්නේ. අන්න එතකොට ඔන්න දියසෙන් කුමාරය එනවා. ඔන්න 2500 හරි ගිහිල්ලා රට පාලනය කරන කුමාරය එළියට එනවා. දැන් මේ බුද්ධ ආගම කියලා භාවනාව කියලා මොකද්දෝ උගන්වන්න හදනවා. ඒක තියෙන තන්නේ කර ඔය කන්ඩිෂන් තියෙන කොහමදක් තියෙනවා. නැත්නම් ඒක අතහැරන වෙලාවේ අතහැරන එක තමයි පංචත්තේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. පළවෙනි ධ්‍යානෙලා දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර අතාරින්න ඕනේ. ඒක නෑ පංචත්තේ ඇත්තට. පංචත්ත සූත්‍රයේ තියෙන්නේ විවේකජ පීති සුඛේ අතහරින එක. ඊට පස්සේ හම්බෙන නිරාමිෂ සුඛේ අතහරින එක. ඊට පස්සේ හම්බෙන දුක්ඛම සුඛේ අතහරින එක. මොකටද අතහරින්නේ? අතහැරියට පස්සේ වැටෙන්නේ අගාධයකට. කෙලවරක් නැති, වැටකොට බැමි නැති, සීමාවල් නැති අපේම අපේලවා. ඉතින් ඒකට සුරංගිකේ තියෙන බය ප්‍රකාශ කිරීම පවා සුරංගේ නොවන අයට හොඳයි. මේ මල හොල්මන ඉතින් කොහොමවත් මොකක් හරි යල්ලා නම් බය වී අඬ ඉන්න එක නෙවෙයි. අඬන්න පොඩු සාමිනේ කියන්නේ. අයෝනේ ස්වාමීන් වහන්සේ. නෑ අර සින්දුවට ඔබ ගටන්න හරියට ගැලපෙනවා මං කියන්නේ. බලන්න දැන් එහෙම ඒ නොදැක්ක දේවල් මතක් වීම වැරදි නෑ කියලා හිතුණා. ඒ වුණාට එතන මතක් වෙන්නේ නොදැක්ක දේ අයිති නෑ මතකේට. ඒක මේ වර්තමානයේ තියෙන එක. නොදැක්කේ මතක් වෙන්නේ අතීතයක් තියෙන බෑ. නොදැක්ක දේට කාලමාන දේ සමාන නෑ. ඔක්කොම තියෙන්නේ දන්න දේට තමයි. අතීතයක් අනාගතයක් වමක් දකුණක් නොදන්න දේ සදාකාලිකයි. ඒ වුණාට එතෙන්ට යවුනේ නැහැ මට ඒක නම් තේරෙනවා කටහඬෙන්ම. ඒකට යන්න. උඹ කී දවසේ ඉවරයි උඹ කම්බස් වෙනවා. බුදුරජාණන් කියන්නේ නොදන්න දෙයට න ජීයති න මොකද්ද උපාදි න ජායති න ජීයති න මීයති දෙයියෝ නෑ සූර්යයා නෑ හොඳ නරක නෑ හරි වැරදි නෑ හොඳ හට ගැනීමක් මොකක්වත් නෑ නොදන්න දෙයට. ඒක කන ගාවනේ තියෙන්නේ. ඕකාගේ කරන්න ඉගෙන ගත්තා නම් පොඩි කොට උගන්වනවා නම් උන් ටක් ගාලා අපිට උගන්වනවා. නේ තුල තමයි මං හිතානේ ඉන්නේ කවදා හරි ඔයා ගෙන්නන්න කියලා ගෙනල්ලවල කොන්ෆරන්ස් එක කතා කරන තාම අවුරුදු 8යි. ਉਹ කෙලින්ම කතා කරනවා කකුල තිබ්බහම නොදැනෙන කොටස්. එක්ස්පර්ට්. ඒක බලන්න ගියාම දකුණ තියෙනකොට වම නොදැනෙන බව දන්නවලු. දකුණ තියෙනකොට මුළු කයම නොදැනෙන බව මම දන්නවලු. මොකද මම දකුණු කයෙත් වදින්න නැති කොටස් ස්පෙෂලායිස් කරනවා. හුස්මෙට අල්ලන්න ගියාම මේ දවස්වල තටමනවා ඒක කරන්න. හුස්මේ අහුවෙන්නේ නැති කොටස. එහෙනම් දන්න ටික හොඳට බලලා මේ ටික දන්නේ නැහැ කිව්වනම් මොන්න බුදු වෙලා. අපිට තාම උගන්වන්නේ මේ දන්න කොටස් වායුතේ ආපට ව්‍යාපෝ තේජෝ කියා කිර මන බල බලන එකනේ. පිස්සු යකඩ මල්ල ගොල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබල විසිකර කියලා කියන්නේ. විසිකරන්නයි තියෙන්නේ. යන්නත් එපා සුරංගේ මට කියන්නේ නැතුව හරිද? ඔය නොතරන දන්න. මාතේ ඔබ වහන්සේ කියන ඒවා අහගෙන ඉඳලා පය තියෙනකොට මට සයිනස් තියෙන ඒක තමයි කර්ම කියන එක දෙනවා. වදින්න හොඳට ඇවිදිනවා. ඒකෙන් මටත් හිතෙනවා ඒක අඩුවේ කියලා. මේ අපිට ලයිට් ගියා කමල් ඒකයි උනේ. ඒ තියෙනවා මේ පොම්බලේ ගෙනියනවා මදිවට මං ගිච්චේ බුලත් ආවම දුංගල මිටියක් තරන් ගියා අයියෝ කරපු අපරාධේ කියලා. ඒ කැලේ විතරයි මට ඇහුනේ මේ පොම්බලේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. ඔය බුලත් මිටිය නැති වෙලා. කොහොම මේ දුංගල මිටිය. ඒ වගේ තමයි භාවනා කරන කට්ටියට මේ ධක්කාය දිට්ඨිය එහෙම නැති වෙනකොට මේ ආනාපානෙ නැති වුණාට සතිය නැති වුණාට කමන්නේ මේ මමයා නැති වෙච්ච දවසේ බුද්ධ අම්මේ චෝදනා කරන චෝදනාව. බලන්නකෝ සතිය නැති වුණාට කමන්නේ ආනාපානෙ නැති වුණාට මමයක් නැති වෙලා. ඔන්න වගේ එකක් තමයි තියෙන්නේ පොම්බලේ කතාවේ. ඉතින් අපි වෙලාව නම් හරි හැබැයි 9යි 10යි. කමල් තව කවුද ඉන්නවා කියලා අත උස්සගෙන. අයනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. රේණුක අක්කට අවස්ථාව.
අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාව ඇහෙනවද? ඔව් කැන්බරාද? නෑ කැන්බරා. ඔව් කැන්බරා. එහෙමයි අපි හැමදෙරේ කැන්බරා වලින් තමයි කතා කරන්නේ. කියන්නේ. අපි හැමදෙරේ මේ අහගෙන හිටිය ධර්ම සාකච්ඡාවේදී මට හැබැයි ඉතින් ඒ තරම් ওই ෆිලොසොෆිකලි කියන්න දන්නේ නැහැ. හැබැයි මට දැනෙන දේ කියන්න පුළුවන් අපි හැමදෙරේ දැන් අපි එදිනෙදා ජීවිතේට සතිය ගෙනල්ලා සතියෙන් හැම දෙයක්ම බලාගෙන ඉන්නකොට මෙතන මේ මොහොතක් නැහැ කියන එක මේ මොහොතේ බින්දි බින්දි යාමක් තමයි දකින්නේ මම. ඒ දැකීම නිසාම මුලදී මට හිතේ ලොකු පශ්චාත්තාවයක් ඇති වුණා. ඇති වෙලා ඇත්තටම මේ මොකද්ද මම දකින්නේ මගේ මොලේ නරක වෙන්න එනවද කියලා හිතුණා. ඊට පස්සේ මම දිගටම බනහන ගමන්ම මේක දිහා බලාගෙන ඉන්නකොට මට තේරුණා මම මෙතන මේ මොහොතක් තියනවායි කියලා බැලුව නිසා තමයි මේ මොහොතේ බින්දි බින්දි යෑමක් තියනවායි කියලා. ඒ කියන්නේ කාලයට මම මේක සම්බන්ධ කරලා බැලුව නිසා තමයි මට මේ බින්දියාම තේරෙන්නේ කියන එක මට තේරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ ඒක කාලයට සම්බන්ධ නොකර මේක මේ සිදුවෙන ක්‍රියාවලියක් විදිහට ඒක මේ මොහොත විතරක් කියලා හිතන්න නැතුම් ඒක සිදුවෙන ක්‍රියාවලියක් විදිහට බලාගෙන ඉන්නකොට අපි හැමදෙරේ මට තේරෙන්න පටන් ගත්තා මේ ක්‍රියාවලිය නිසාම මෙතන මම බලාගෙන ඉන්නවයි කියන එකක් දෙයක් නැහැ කියන එක. ඒ කියන්නේ මේ ඒ විදිහ අනේක මේ පංචේන්ද්‍රියට සම්බන්ධව දකින්න දෙයක් නෙවෙයි අපි හැමදෙරේ. ඊට අමතරව මට තේරුම් කරලා දෙන්න විදිහක් නැහැ. ඒක නිකන් සිදුවිල්ලක් විතරයි කියන එකයි මට තේරෙන්න පටන් ගත්තේ. ඒකල්ල මේ අපි හිතුවොත් මම තරහ ගියා කියලා එතනත් සිද්ධියක් නැහැ. මම මේකට කැමති වුණා කියලා කිව්වත් එතනත් සිද්ධියක් නැහැ. ඇලුණයි කියලා සිද්ධියක් නැහැ. ගැටුණයි කියලා සිද්ධියක් නැහැ කිය මේක මේ නොනවත්වාම යන දෙයක් මිසක් මෙතන මේ අමුතුවෙන් ඇලීමක් හෝ ගැටීමක් නැහැ කියන එක තමයි මට තේරුම් ගියේ. ඉතින් මම හිතුවා ඒක වහන්සේට කියලා ඒකට මොකක් හරි සුදුසු ක්‍රමයක් තියෙනවද මේකෙන් මේක මේ විදිහට බලාගෙන ඉන්න එක ඇතිද කියන එක මම අහන්නම් කියලා හිතුවා අපි අහතුනේ. අකරතැබ්බයකටපත් වෙලා වගේද කතා කරන්නේ? එනවාද මම නෑ අපේ ආම්තුනේ නෑ අපේ ආම්තුනේ එතන එහෙම එහෙනම් අපේ ආම්තුනේ මට මුලදී මට හිතුණා මම අකරතැබ්බයකට ඉන්නේ කියලා. හැබැයි දැන් එහෙම සිතුවිල්ලක් නෑ අපේ ආම්තුනේ. ඉතින් අකරතැබ්බයක ඉන්නවා වුණා නම් ඉතින් බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච එක හොඳ නෑ. ධර්මයේ වැපේක හොඳ නෑ. සංඝයා හොඳ නෑ. භාවනා කරපේක හොඳ නෑ. අකරතැබ්බයක් නෑ. බුදුහාමුදුරුවෝ පහළ තියෙන්නේ සුකෝ බුද්ධානං උපාදෝ කියලා නැතුව බුදුහාමුදුරුවෝගේ ධර්මයේ භාවනා කරනකොට අකරතැබ්බයකටපත් වෙනවනම් ඒක ඉතින් ඒ කියන්නේ ප්‍රകൃතිය නෙවෙයි. නමුත් මේක අටුවාචාර්ය වංශලා විසඳන්නේ මේ අකරතැබ්බේ දරන්න පුළුවන්. මේක Brahmacharya නාමයෙන්, සද්ධාවේ නාමයෙන්, සතියේ නාමයෙන් කාටවත් කියන්නේ ඔය කරගෙන යනවා. මොකද්ද කරගෙන යන්නේ? මේ බිඳි බිඳි යන්නේ එකේ හොඳ නරක තියෙනවා. බිඳි බිඳි යන්නේ එකේ ජය පරාජය තියෙනවා. ඉතින් ඒ දෙකේ කොයි එකද ඇත්ත? බිඳි බිඳි යනවනම් ජය පරාජය තියෙන්න බෑ. හොඳ නරක තියෙන්න බෑ. කාලයක් දේශයක් තියෙන්න බෑ. නැත්නම් ඒ තුලින් අපි අනිත්‍යදී නිත්‍ය සංඥාවක් මවනවා. ඉතින් ඒ දෙක අතර තියෙන පටලැවිල්ල තියෙනම වික්ෂිප්ත භාවයක්. එහෙම නැත්නම් entertaining of doubts කියලා ඒකට කියන වර්තමාන විචිකිච්ඡාවක් කියලා. ඒක හොඳයි අතීත විචිකිච්ඡාට අනාගත විචිකිච්ඡාට වැඩිය. හැබැයි ඒක විචිකිච්ඡාවක් තමයි. මේක ධර්මයෙන් ලැබිච්ච එකක්. ඒ නිසා අපි ඒක බලාගෙන ඉන්නවා. මීගාවාත්මෙන් බ්‍රහ්මෙක් වෙනවයි කියමුකෝ, දෙයියෙක් වෙනවයි කියමු, රජෙක් වෙනවයි කියමු, නැත්නම් විසාකා වෙනවයි කියමු. ඔය එක තමයි හම්බෙන්නේ. ඒක ඕනනම් කාපන්. ඔය දැන් තියෙන පරිප්පුවෙන් එහාට මොකක්වත් හම්බෙන්නේ නැහැ. උඹට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙනවා කියමු. ළමෙක් හම්බ වෙනවා කියමු. ජීවිතයක් හම්බ වෙනවා කියමු. ශක්‍ර සම්පatti කියලා. ඔය කුණු හර්පෙම තමයි.
හම්බෙච්ච ඕන එකකින් හොම්බර දෙකක් දැම්මලා අහපන් ඔයකින් එහා මොකක්වත් හම්බෙලා තියෙනවද කියලා. ඉතින් ඕකට මේ ඡන්දෙ ඉල්ල දිනන්න ඕනේ. ඕකට මේ විභාග පාස් වෙලා ඔතෙන් යන්න. ඉතින් පොඩි උන්ට ඕක තේරිච්චාම අහනවා අර විභාගේ පාස් වෙනවා. මොකක්ද ඇති වෙන්නේ? ඉතින් අම්මලා තාත්තලා හොම්බෙන්. මට පළවෙනිය වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ මොකටේ. පළවෙනිය වෙලා ගියාට පස්සෙත් ඔය බින්දි බින්දි යන එක තමයි තියෙන්නේ. ඉතින් මේක නොකියන්න බුදුරජාණන් වහන්සේ තීන්දුව කරුවේයි කියලා හිතා ගන්න පුළුවන් අපිට. මේ කිව්වට වැඩක් නෑ මේ මිනිස්සයා කියන සතා කක්කයිල්ලන જાතිය. ඌට ඕනේ මොනවා හරි මේ මුරුක්කු වගේ જાතිය හපහපයින්. එහෙම එකක් නෑ. මුරුක්කුත් හැබැයි බින්දි බින්දි යන කමතිය තියෙනවා. ඒකයි පූසි කැමති අපරාධි කුටි ගාව පූසියද. ඒ නිසා ඕක පුළුවන් නම් කාපන් රේණුකා බැරි නම් කාපන්. ඕනනම් මුරුක්කු දෙන්න. ඒක ලියපන් පුළුවන් තරම් ලියපන්. එතකොට තේරුම් ගන්න මනුස්සයා තේරෙනවා මේ අපි හදන්නේ වැලි මාලිගාවක් නම් අනිවාර්යයෙන්ම කැඩෙනවා. හදන්නේ මාලිගාවට ජනේල් තියලා බීක්කු දාලා බොරදන් තියලා හදනවා. ඉතින් දන්නවා වැස්ස පෑපුවා ඉවරයි. පායපුවම ඉවරයි. මේක කුමර කුමාරිකාවන්ගේ ලාලුකා ක්‍රීඩාවක්. උඩින් රණ්ඩු කරන්න ඕනේ. මගේ වැලි මාලිගාව කැඩුනා. මගේ වැලි මාලිගාව කොත පැලැන්දුවා. මොනවද මේ කතා? බුදුරජාණන් කියනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේසාය. මේ ලෝකේ කිසිම ධර්මයක් නැහැ මහණෙනි. රිංගාගෙන මගේ කියන තරම්. එයා තමයි නිර්මාණ කරන ප්‍රශ්නයක් නැහැ. මේ නිර්මාණ සියල්ලමත් ඕකට තමයි වැටෙන්නේ. ඉතින් ඒකට අපි තව කෙනෙක් මොටිවේට් කරන්නේ කොහොමද? තව කෙනෙකුට කියන්නේ කොහොමද භාවනා කරපන් කියලා? තව කෙනෙකුට කියන්නේ කොහොමද මේ ආනිසංශ තියෙනවා කියලා? කියන ආනිසංශ මේ ලෝකයේ මෙෂර්මන්ට් වලට අහුවෙන්නේ නැහැ. ඉතින් මට තියෙන සතුට තමයි මේ කුසි අම්මලා මේ නිකම් මේ පිස්සුගේ ඉන්න අම්මන්ඩිලා මේෙන් කතා කරන ෆිලොසොෆි දන්නේ නැහැ කියලා කියන හරියක් ෆිලොසොෆි කතා කරන්නේ. දැන් සුරංගි වගේ කෙනෙකුට නොදැනෙන දේ වැටෙන්න ගියා කිව්වම පිස්සු ඩබල් නේ. ඊට පස්සේ රේණුකාට මිනිකන් සාමාන්‍ය පිස්සු ඇල්ලච්ච කට්ටිය නෙමෙයි ඔක්කොමලා. ඒ නිසා ඕක පුළුවන් නම් දිගට කරගෙන යන්න. මේ සඳහා තමයි මම අනාගතේ පින් කරලා ඔතෙන් තමයි යන්න හදන්නේ. බුදු වුණත් ඔතෙන්ඩයි යන්නේ. පතේ බුදු වුණත් ඔතෙන්ඩයි යන්නේ. රහත් වුණත් ඔතෙන්ඩයි යන්නේ. ඉතින් දැන්ටත් රහත් කියලා හිතාගෙන ඉඳපුවා ඉවරයි. ඔතන තමයි තියෙන්නේ. ඕක කට්ටිය එක එකන ඇවිල්ලා ලේබල් දාන්න ගියාට ආරූඪ නම් දැම්මට එහෙම දෙයක් නැහැ. මේක නිතරම පුපුරු ගගා යන වෙල්ඩි ලාම්පක් වගේ එකක් තියෙනවා. ඉතින් උකට බුදුහාමුදුරුවෝ කියන ඉතින් පසන්න මනසෙන් හිටපන් කියලා මම දන්නේ ඇයි කියන්නේ කියලා. පදුට්ට මනසෙන් හිටියොත් ජීවිතේ දුකයි. මේක ප්‍රශ්නයක්. මේක අලකලංචයක්. මේක අරියාදුව නෑ. මේක බොහොම සතුටින් කියනවා. කොයි එකාගෙත් එකයි. මම ඔය සර්වාගමික වැඩසටහනක් මෙහෙමකට කිව්වා කවුරු හරි එන්න වර්තමානට ඔක්කොමලා ඉන්නේ ඔතෙන්ද. එතකොට ඔබගේ ශාස්ත්‍රුණාංශගේ හිත තේරුම් ගන්න පුළුවන්. දෙයයන්ාන්ත කියන්නේ ඕකට තමයි. බුදුන් කියනවා බුදුන් කියන්නේ ඕකට තමයි. නිවන කියනවා නිවන කියන්නේ ඔතන කොච්චර ළඟද තියෙන්නේ කියලා. කොච්චර අමාරුද බලපන් හොකත් එක්ක ඉන්න. අපි කොච්චර නිවනට වෛර කරනවද කියලා බලපන්. ඒකට ඔක්කොමලා නිකන් මේ කල්පනාවකට වැටුණා. මේකට යන්න හරි ලේසි. ඒක මේ මහා අමාරු නෑ. බුදුසසුන අමාරු කියලා කියනවා. අමාරු කියන්නේ මේක පිළිගන්න මේයි නිර්වාණය කියන්නේ කියලා. මේ නහයට තියෙන එකක්. මේක පීරි ගෑමක්, මේක අනිත්‍යක්, මේක දුකක්, මේක අනාත්මයක් කියලා පීරිගා. එතකොට ඒ බලන මිනිහට මොකද වෙන්නේ? ඒක දිහා බලන මිනිහත් ඒකෙන්ම හැඳි ගෑවිලා යනවා. ඉතින් ඒ නිසා අපි කැමති නැහැ. අපිට ඕනේ මමයා තියාගෙන නිවන් දකින්න. මේ නිට්ටයතාවේ තියාගෙන නිවන් දකින්න. දුක නැති කරලා නිවන් දකින්න. ඉතින් නිවන යන පාරේ තියෙන අනිච්ච දුක්ඛ අනත්තන් තමයි. මොකද කියන්නේ රේණුකා? අයනාද? එහෙමයි අපේ හාමුදුරනේ. බොම් බයෙන් ඔය කතා කරන්න බෑ. මේකයි මම බැලුවේ නිකන් මේ. මට තේරෙන්නේ අපේ හාමුදුරනේ මම නිකන් ලතෝනාවක් වගේ නිකන් බලන්න බුදු සාමිනේ කියන්නේ හිතනවා මට ඒක කියාගන්න නෑ අපේ හාමුදුරනේ ඒකම හරි කියාගන්නේ කොහොමද කියලා මම මට ඕම කිව්වම මන්දයි ඔය පටවන කිව්වම ඇති ඒ විදිහට කියවෙන්නේ නැත්තේ අපේ හාමුදුරනේ ඒකට ඇත්තටම දැන් ඉතින් මේක මේක දිහා ඉතින් හැමදාම බලාගෙන ඉන්නවා අපේ හාමුදුරනේ හැමදාම කොහෙද ඔබ දැන් කාලේ නැහැ කියලා කිව්වනම් කාලයක් නැහැ කිව්වනම් පිස්සු අම්මන් ඩිබට කොහෙද හැමදාම ඉවර වෙනවා නම් හොඳයි කියලා හිතන වෙලාව ඉවර වෙනවා ඒ කියන්නේ ඔබ ආයේ කාලමානෙට දාන්න හදන්නේ කාලයක් නැහැ ඔබ දැන් විඳපන් හැම මොහොතෙම මේක දකින්න දැන් නොදකින් කිව්වට හරියන්නේ නැහැ මෙතන
ඒකට ඒක ඇත්තයි අපේ හැමෝටම මම කියන්නේ. ඔබ වහන්සේ මට කියා ගන්න බැරි ක්‍රමේ තමයි තියෙන්නේ. ඉතින් මට තේරෙන්නේ අපි හැමෝටම කොහොමද කියාගන්නේ කියලා. අවශ්‍ය නැහැ. ඉතින් අපි කාලේ දෙකේ දාන්න නැතුව මොනවද කියන්න බෑනේ අපි හැමෝටම. අත්දැකෙනවා නම් ඇති. ඕක අත්දැකලා අපි ඉන්නකොට අපේ නිහඬ බණක් තේරෙනවා. අනිත් ඔක්කොම මොනවදෝ පිටිපස්සේ අඹායනවා. අපි වර්තමානයේ ඉන්නවා හරි ජොලියේ ඉන්නවා. අපි ඉන්නවා ප්‍රසන්න මනසෙන්. මොනවා ලැබිලාද නැහැ මොනවා කර නොලැබීම නිසා. ලැබිච්ච දේවලුත් තියෙනවා. අපි ඒ දේෙන් බලනවා නොලැබීම දිහා. එතකොට හම් වෙන ප්‍රසන්න මනස බුද්ධ දර්ශනයේ සඳහන් කර තිනවා සතෝනං සුඛමං වේති ඡායාව අනපායිනි. හැම වෙලාවෙම ග්ලෑඩ් ගේම් එක තමයි තියෙන්නේ. සතුටින් ජීවත් වෙන්න. ඒකල කියන්නේ මේ උඹ උපරිමයට ගියාට පස්සේ ඔච්චරයි හම්බෙන්නේ. ඕකත් දැන් දන්න දෙයක්. ඒක පේන්නේ නැත්තේ මොකද මේ හම්බ කරපු දේවල් තාම ගොජ දාන හින්දා ඔක්කොම පැත්තක තියලා ඒ තියෙන මේ සත්‍යතාවයට එහෙම නැත්නම් ඒකට සම්තතිය කියලා කියනවා ගොජේ කියලා කියනවා ෆ්ලක්ස් කියලා කියනවා. ඉතින් ඒක දිහා බලාගෙන ඉන්න ඒක අනිවාර්යයෙන්ම විවෘත වෙන්නේ සම්මුති ලක්ෂණයක. අනිත්‍ය දුක්ඛ අනාත්ම. නැත්නම් අනිමිත්ත අපනිත ශුන්‍යත කියන එක තමයි පාර කපන්නේ. ඒ නිසා ඔක දිගේ යන් කියලා අපි සාකච්ඡාව මෙතන සමාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි සාවිනාස. අපි නම් මෙහෙන් මියුට් කරනවා අධිසන්දි වෙනවා. අපි මෙහෙන් පුණ්‍ය අනුමෝදනාවක් කරනවා පහලිය කුටින් සාංශට ආර්දනා කරනවා. අවසරයි සයන්ස. දවසට යෙදුණු ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමා වුණේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය සමග සදැහැති දෙස් විදෙස් පින්වත් පිරිසක් පූජනීය නායක ස්වාමීන් වහන්සේ මුලසුනේ වැඩ ඉඳමින් ඉදිරිපත් කරන්නට යෙදුණු දහම් කරුණු ප්‍රශ්න ඊටමත් විසිතුරු වස්ලස් වශයෙන් අසූ පිරෝ කරුණු වලින් මේ ප්‍රශ්න විසඳීමෙන් තම තමන්ගේ ළඟ තියෙන යම් යම් දෘෂ්ටි මත අයින් කරගෙන නිවැරදි මාර්ගයට පත් වෙන්න අවස්ථාව සලසලා දුන්නා. එසේ සලස්වා දෙමින් බොහෝ පින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ අත්පත් කරගත්ත අපි සමත් සවන් දෙමින් සාකච්ඡා කරමින් බොහෝ පින් රැස් කරගත්ත මේ සියලු පින් අපටත් ලෝවැසි සැමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියන මෙත් සිත ඇති කරගෙන ගාථා සජ්ජායනා කළා. මෙසේ පින් දෙමු. ittavata camme sambataṃ puñña sampadaṃ